ඉක්මනින්ම ගන්නම් ප්‍රශ්නය. පළමුව මට කියන්න ඕන ඔබ වහන්සේ දැන් බණ මේ විදිහට 4ක් 5ක් විතර කරා මේ ඒ බණ කියපු අවස්ථාවල අද වෙලා වෙනස් වුණා. උදේ 5:00 අපට මං ඉන්න රටේ හැටියට හවස 4:00 කතා වෙන දැහුවේ. දැන් ඊයේ බණ රෑ 9:00 පටන්ගෙන දැන් උදේ 8 විතර වුණා. මට පුදුමයි එකම තැන ඉඳගෙන මම තාම ඉන්නවා මේ කම්පියුටර් ඉස්සරහට වෙලා ඔබ වහන්සේ බණ. ඒක ආශ්චර්යයක්. මට පුදුමයි. මට එහෙම පැය 8ක් 9ක් නැත්නම් 10ක් දැන් එක වුණා කියන්නේ ඒ බණවල තියෙන විශේෂතාවය මට ඒක හරි තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඔබ වහන්සේ නැගිටලා ගියා පොඩ්ඩ වෙලාවකට විවේකයක් වුණා කියලා. ඔය කලුත් වැඩි වුණා. මට බයයි නැගිටලා යන්න මොකද මට මං හපු වෙනකොට මොකක් හරි මට අතපසු වෙයි කියලා. ඉතින් ඔබ වහන්සේ බොහොම පිං මං নমස්කාර කරන මේ මොහොතේ ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් මේ ඔබ වහන්සේ කියන සීලම දේවල් වගේ මට 90%ක්ම තේරෙනවා කියලා මම හිතන් ඉන්න වැරදිද තේරෙනවද මන් දන්නේ නැහැ. මට තේරෙනවා වගේ දැනෙනවා. ඒ නිසා මම ආසයි මේක අහන්න. ඒ නිසා මේ බැඳීම තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ දේශනා කරපු ගොඩක් කරුණු මට ඇහුණාම මට අද කතා කරපු දේවලුත් එක්ක මතක් මේ දැනුණා. මේ ප්‍රශ්නෙට එන දැනුයි. අපි අවිද්‍යාව නැති කිරීම තමයි කරන්න ඕන දේ කියන තැනට අපි එක තැනකට එනවා. ඒ වගේම ඔබ වහන්සේ කියනවා ඇස කන දිව නාසය ශරීරය නැත්තම් රූප ශබ්ද ගන්ධ ඒ විදිහට ස්ථාන 30ක් සම්බන්ධයෙන් අපි අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ සුභ වශයෙන් බලන එක තමයි එදිනෙදා හැම මොහොතකම අපි කරන්න ඕන දේ කියන එක හරියට පැහැදිලි. එතකොට මගේ ප්‍රශ්නේ මතුවෙන්නේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ. මම අහලා තියෙනවා අනිච්ච දැක්කනම් කෙනෙක් අර මම හිතන්නේ තත සූත්‍රය වෙන්න ඕනේ. අනිත් හතරක් දුක්ඛ අසුභ අසාර ඔක්කොම සත්‍යම දකින්නවා කියන එක ඒකත් හරි වැදගත්. ඉතින් මගේ ප්‍රශ්නේ හුඟක් ගොනු වෙන්නේ මේ අනිච්ච දැකීම කියන තැනට මම ඔබ වහන්සේ උදාහරණකින් මට පැහැදිලි කරන්න මම ඉල්ලා හිටිනවා. උදාහරණයක් හැටියට දැන් මම පාරේ යද්දි නැත්තම් මම කොහේ හරි යද්දි මම දකින්නවා පොඩි දරුවෙක්. මට මතක් වෙනවා මගේ දුව පොඩි කාලේ කොහොමද හිටියේ කියලා. මම ඒ උඩ ප්‍රපංච කරලා මම ඒකෙහි බොහෝ දුර රාගයක් නැත්තම් කැමැත්තක් ඇති කර ගන්නවා. මගේ එහෙම නැත්තම් මට කරදරයක් වුණ පුද්ගලයෙක් දැකලා ද්වේෂයක් ඇති කර ගන්නවා. අතීතයේ දෙයක් සම්බන්ධයෙන් මම අහලා දෙන අතීත වර්තමාන අනාගත දුර ළඟ ඒ විදිහට 11 ආකාරයකින් මේ දේ දකින්න පුළුවන් කියලා. එතකොට දැන් මම ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටමින් ගත්තොත් අතීත විඥානයක් අතීතයක් නිසාමට ඇති විඥානයක් කතා කරන්නේ. මම අහන්නේ මේ ස්වාමීන් වහන්සේ ඊටම ගෞරවයෙන් මට ඒක පැහැදිලි කරලා දෙන කොහොමද ඔතන අනිච්ච දකින්නේ? අනිච්ච දැකිය යුතු ආකාරය මට තච්චුට්ටක් ඉඳ දෙන්න. මොකද මම ඕක ගැන කතා කරද්දී යම් එක කියලා තියෙනවා අනිච්ච දකින්න ආකාරය කිව්වම ඕක හේතුඵල නිරා වෙච්ච දෙයක්. ඉතින් ඒකට මම හිතුවත් නැතත් ඒ දේ වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් කියනවා මේවා පටිසම්පන්න සිදුවන දේවල්. ඉතින් පටිසම්පන්න සිදුවන දෙයක් සම්බන්ධයෙන් මම හිතුවත් මගේ කැමැත්තක් තිබුණත් ඒක වෙනවා. ඉතින් මම ඔකට කැමැත්තට වේවා ඒව ගන්න බෑ. මට තව දෙයක් එකතු කරන්න දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සරයක් කිව්වා ගීසරේ දේශනාවේ මට මතක හැටියට මම මගේ කැමැත්ත මගේ වසඟේ වාගේ අර මගේ කියන වචනේ පාවිච්චි කරොත් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මම මගේ කියලා ගන්න සුදුසු වෙන්නේ නැහැ මේක ස්කන්ධ වශයෙන් ගත්තාම. ඉතින් එහෙමනම් ඔබ වහන්සේ පාවිච්චි කළා යන වචනයක් අනිච්ච වෙනුවට අවිනිශ්චිත කියලා. මට ඒකත් පොඩ්ඩක් සම්බන්ධ කරලා ඔබ වහන්සේ මේක පැහැදිලි කරලා දෙනවා නම් මම ඊටාම මේ සතුටු වෙනවා. බොහොම පිං. හොඳයි. දැන් මූලික වශයෙන් අනිත්‍යතාව පැහැදිලි කරන්න පුළුවන් කාරණා කිහිපයක්ම දහම් ව්‍යාකරණ කිහිපයක්ම තිබෙනවා. ඒකෙන් අපි එකක් ස්කන්ධ වශයෙන් අරගෙන එතුමා අහන ප්‍රශ්නට උත්තරයක් වශයෙන් පොඩ්ඩක් පෙන්නලා දුන්නොත් මම හිතන්නේ මේ ඉතිසලත් මේ ගැන සාකච්ඡා කළා. නමුත් අදත් ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න. එතුමාට ටිකටම රැඳිලා ඉන්න කියන මම අහන ප්‍රශ්න වලට උත්තරත් ලබා දෙන්න පුළුවන් කොට. දැන් අපි මේ රූපස්කන්ධය ගැන කතා කරනවා. ආකාර 11ක්. එහෙමයි. අතීත වර්තමාන අනාගත ළඟ දුර හීන ප්‍රනීත ඕලාරික සුකුම අභ්‍යන්තර බාහිර යන ආදී වශයෙන් මේ 11 ආකාරයක රූප ගොඩක් තමයි මේ රූපස්කන්ධය කියන්නේ. එවනම් මේ සත්‍ය යනුවෙන් මේ සම්මුතික වශයෙන් පනවන தත්ත්වය තුල විද්‍යමාන වන මේ පංච උපාදානස්කන්ධයටත් අයිති වෙන්නේ මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යනුවෙන් මේ රූප වේදනා සංඥා සංකාර කුඩවල් පහම තමයි. පොදු ස්වභාවය තමයි අර පංචස්කන්ධය
ස්කන්ධය කියන්නේ. අර සත්‍යය කියන ස්වභාවය විග්‍රහ කරද්දී තමයි පංච උපාදානස්කන්ධය ගැන විග්‍රහ වෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි ওই රූපස්කන්ධය අරන් බලමු. දැන් රූපේ උපාදාන වෙලා තියෙනවා සිතට මොකද්ද? මගේ රූපේ කියලා නේද? එහෙමයි. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? රූපම් භික්කවේ අනිච්ච. මේ අර්ථය හොඳට තෝරගන්න ඕන. රූපම් භික්කවේ අනිච්ච. මහන සත්‍ය වශයෙන් පනවන්න. ආත්මයක් වශයෙන් පනවන්න. මම යනුවෙන් පනවන්න. පුද්ගලයෙක් වශයෙන් පනවන්න. නිශ්චිත රූපයක් මේ රූප කොට අතර නැහැ. එහෙමයි. දැන් අපි ඔබතුමාට හැඳුනුම් පතක් තියෙනවානේ. එහෙමයි. දැන් ඔබතුමාට නිශ්චිත හැඳුනුම් පතක් තියෙනවා. සම්මුති වශයෙන් ඒ හැඳුනුම්පත කියලා පාවිච්චි කරනවා. කොච්චර කාලෙකද? ඒක වළංගුයි කියන කාලේ දක්වා නීතියෙන් නැත්නම් ඉතින් මගේ ජීවිතය දක්වා. ඇයි වළංගුයි කියන කාලේ දක්වා ඒක පාවිච්චි කරන්නේ? දැන් පුළුවන් ද අවුරුදු 10 15 දී ගහපු ෆොටෝ එකක් සහිත ඩෙන්ටිටි එකක් දැන් පාවිච්චි කරන්න. ඒකත් වළංගු වෙන්නේ මොකද ස්වභාවය වෙනස් වෙලා මාව පරිණාමයටපත් වෙලා. එහෙමයි. එහෙනම් දැන් අපි අහුවොත් එහෙම මේ 11 ආකාර රූප අතර රූප ගොඩාක් තියෙනවානේ. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ළඟ රූප, හීන රූප, ළඟ රූප, දුරු රූප, හීන රූප, ප්‍රණීත රූප, ඕලාරික රූප, සුකුම ඕලාරික රූප, සුකුම රූප, අභ්‍යන්තර රූප, බාහිර රූප යන ආදී වශයෙන් 11 ආකාරයක රූප. එහෙමයි. දැන් මේ රූප අතරින් මම යනුවෙන් ගන්න පුළුවන් නිශ්චිත රූපේ කෝකද? එහෙම එකක්වත් ගන්න බෑ. රූපම් එක්ක අනිච්චා මහන නිශ්චිත වශයෙන් මම යනුවෙන් පනවන්නට, මගේ යනුවෙන් පනවන්නට, ආත්මයක් වශයෙන් පනවන්නට, සත්වයක් වශයෙන් පනවන්නට, පුද්ගලයෙක් වශයෙන් පනවන්නට රූපයක් නැත. නිශ්චිත නොවූ රූපයක්, නිශ්චිත නොවූ රූපයක් පවතිනවා. ඒ අර්ථයෙන් අවිනිශ්චිතයි කිව්වේ. නිශ්චිත නැහැ රූපේ. මෙන්න මේ රූපේටයි මම කියන්නේ කියලා පනවන්න නිශ්චිත රූපයක් නැහැ. නිශ්චිත නැහැ. හේතුඵල වශයෙන් අවිජ්ජාවෙන්, තෘෂ්ණාවෙන්, කර්මයෙන්, ආහාරයෙන්, නිබ්බන්ති ලක්ෂණයෙන් මොහොතින් මොහොත සමුදේමින් වැඩෙන නිසා එක රූපයකටවත් මම කියලා මගේ කියලා නිශ්චිත වශයෙන් පැනවීමක් කරන්න බෑ. එහෙමයි. අවිනිශ්චිතයි කියන එක පැහැදිලි. එහෙමයි. ස්වාමීන් වහන්සේ. අවිනිශ්චිතයි. මෙන්න මේ රූපේටයි මම කියන්නේ කියලා එහෙම පනවන්න රූපයක් නැහැ. එහෙමයි. එහෙමනම් අපට මම යනුවෙන් ගන්න රූපයක් නැහැ. නිශ්චිත වශයෙන් ගන්න රූපයක් නැහැ. මෙන්න මේ රූපේ තමයි මගේ රූපය. මෙන්න මේ රූපේටයි මම කියන්නේ. මෙන්න මේ රූපේ නිසා මම ජීවත් වෙන්නේ කියලා එහෙම පෙන්වන්න රූපයක් නැහැ. එහෙමයි. ඒ විදිහට තමයි වේදනා. වේදනා තුන් ආකාරයි. සැප වේදනා, දුක වේදනා, අදුක්කම සුඛ වේදනා. ඒ වේදනා අර 11 ආකාරයකටම වැටෙනවා. අතීත, වර්තමාන, අනාගත යන ආදි වශයෙන්. දැන් මේ වේදනා අතරින් බලන දැන් රූපය තුල මම එක්ුණ ගැහුන්නේ නැහැ නේද? එහෙමයි. දැන් එහෙනම් අපි බලනවා වේදනා තුලවත් මම ඉඳීද කියලා. බලන්න යනවා දැන්. දැන් වේදනාත් අර තිස්සෝ වේදනා තුන් ආකාරයක වේදනා සකස් වෙනවා 11 ආකාර රටාවකට. දැන් වේදනාත් බැලුවාම අතීත, වර්තමාන, අනාගත, ළඟ දුර, හීන, ප්‍රණීත, ඕලාරික, සුකුම, අභ්‍යන්තර, බාහිර කියලා 11 ආකාරයක වේදනා ගොඩක්. දැන් මෙතනින් අහනවා දැන් ඔබ මම යනුවෙන් පනවන්න රූපයක් නැත්තම් අපි මම පනවමු වේදනාවකින්වත්. දැන් මට කියන්න කරුණා කරලා මේ වේදනා අතරින් කොයි වේදනාවටද මම කියලා කියන්නේ? මෙන්න මේ වේදනාව තමයි මම කියන්නේ, මගේ කියන්නේ. මෙන්න මේ වේදනාව නිසායි සසරේ මම පවතින්නේ. සසරේ පැවතෙන මෙන්න මේ වේදනාවටයි මම කියන්නේ. මෙලවත් මෙන්න මේ වේදනාව තමයි මම කියන්නේ කියලා පෙන්වන්න වේදනාවක් නිශ්චිත වශයෙන් ඇහුවොත් මොකද්ද පෙන්වන්න තියෙන්නේ? එහෙම එකක් ගන්න බෑ. ඉතින් අර සක්කායදිට්ඨි පහන සූත්‍රයේත් කියනවානේ 20 ආකාර සක්කායදිට්ඨිය වශයෙන් මම කොහෙවත් නැති බව. ඒ අනුව ගන්න බෑ කොහෙවත්. එහෙනම් අන්න වේදනාව තුලත් නිශ්චිත වූ වේදනාවක් මුණ ගැහෙන්නේ නැහැ මම කියලා නේ. ඒකයි. එහෙනම් ওই විදිහටම සංඥා, සංකාර, විඥාන යන ආදි වශයෙන් ඉතුරු ස්කන්ධයන් දිහා බැලුවහම මොකද්ද පේන්නේ? මේ එකම ස්කන්ධයකවත් නිශ්චිත වශයෙන් මමෙක් මුණ ගැහෙන්නේ නැත. නිච්චු මමෙක් මුණ ගැහෙන්නේ නැහැ. නිශ්චිතු මමෙක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් මේ මුණ ගැහෙන මම මොන වගේ කෙනෙක්ද? ඒ මොහොතේ ඇතිවන මම හේතුඵල වශයෙන් ඒ මොහොතේ සකස් වෙන මමෙක් ඉන්නේ. ඒ නිසා එයාගේ පැවැත්ම නිශ්චිතද අවිනිශ්චිතද? ඒ විදිහට ගත්තාම අනිවාර්යයෙන්ම අවිනිශ්චිතයි පැහැදිලි. ඒකේ අනිශ්චිතතාවය බලන හැටි පොඩ්ඩක් තව පැහැදිලි කරොත්. ඉතින් ඒක තමයි අනිශ්චිතතාව කියන්නේ.
තව දුරටත් ඒක ගැඹුරින් බැලුවාම මෙහෙමයි. දැන් එහෙම යමක් ඒ රූපේ එහෙනම් දැන් ඔබතුමාම දකින්නවා දැන් රූපේ තුලවත් එහෙනම් වේදනාව තුලවත් සංඥාව තුලවත් සංකාර තුලවත් විඥාන තුලවත් මම කියලා මගේ කියලා ගත හැකි හරයක් තියෙනවද ඔය අර්ථයෙන් බැලුවොත්? හරයක් තියෙනවද? ඒ කියන්නේ නැති දෙයක් ගැන තියෙනවා කියලා හිතනවා වගේ තත්ත්වයකට පත් වෙනවා හැමිතුවොත් එහෙම. පත් වෙනවා. එතකොට එහෙමනම් නිශ්චිත නොවු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා රැවටිලා පවත්වාගෙන යෑම සැපක්ද දුකක්ද? මම කියලා ගත්තොත් ඒක තේරුමක් නැති වැඩක්. යමක් අනිච්ච නම් නිශ්චිතව රූපයෙන්වත් වේදනාවෙන්වත් සංඥාවෙන්වත් සංකාරයෙන්වත් විඥාණයෙන්වත් මම කියලා මගේ කියලා පනවන්න හරයක් නැත්තම් ඒ බඳු ස්කන්ධ පවත්වාගෙන යෑම සැපද දුකද? ඒක අනිවාර්යයෙන්ම දුකක් විය යුතුයි ඒක. ඒක සැපක් බලාපොරොත්තු වෙන්න බෑ. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්ත එහෙනම් ඒ ස්කන්ධ තුළින් හරයක් බලාපොරොත්තු වීම සාරයක් බලාපොරොත්තු වීමත් නොවන්නක් කිසි දවසක අනත්තං අසාර කට්ටේ නන්ති. එහෙනම් මේ සියල්ල හේතුඵල වශයෙන් සකස් වෙච්ච ධර්මතා ගොඩක් කියලා නුවණින් දකින්න. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න මරණින් පසු නැවත මම මෙසේ උපදිනවා එසේ උපදිනවා කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම් යම් අත්තානුදිට්ඨියක් තියෙනම් ඒ දිට්ඨිය කුමකට පනවන්නද? රූපයට පනවන්නද? වේදනාවට පනවන්නද? සංඥාවට පනවන්නද? සංකාරයට පනවන්නද? විඥාණයට පනවන්නද? කුමකින් මම පනවන්නද? එහෙනම් මේ සැප විඳිනවා කියන්නේ සංසාරේ සැප විඳිනවා කියන්නේ කවරෙක්ද? කවරෙක්ද සැප විඳින්නේ? රූපයෙන් පනවන මමෙක්ද? වේදනාවෙන් පනවන මමෙක්ද? සංඥාවෙන් පනවන මමෙක්ද? සංකාරයෙන් පනවන මමෙක්ද? විඥාණයෙන් පනවන මමෙක්ද? එහෙනම් මරණින් පසු උපදිනවා කියන්නේ මේ පහ දෙනා මේ පහෙන් පනවන්න බැරි කුමන මමද? දකින්න නුවණින් ගැඹුරට. එතකොට මොකද වෙන්නේ? එතකොට යථාර්ථය අවබෝධ වෙනවානේ. එතකොට සියල්ල කෙරෙහි චන්දරාගය දුරු වෙනවානේ. රූපය තුල නිශ්චිත වශයෙන් පනවන්න මම යනුවෙන් මගේ ආත්මය යනුවෙන් පනවන්න නිශ්චිත රූපයක් මුණ ගැහෙන්නේ නැත්නම් වේදනාව තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් සංඥාව තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් සංකාර තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් විඥාන තුලත් මුණ ගැහෙන්නේ නැත්නම් එහෙනම් ඒකාන්තයෙන්ම මේ ස්කන්ධ දුක්ඛ ස්කන්ධයක් කුමක් හේින්ද මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි අර්ථයක් නැති අවිනිශ්චිත වූ දුක්ඛ ස්කන්ධයක්. එහෙමනම් මේ කිසිවක් කෙරෙහි බලාපොරොත්තු ඇති කර ගැනීම චන්දරාගෙන් බැඳීම ඒකාන්තයෙන් දුකක්. ඒක නුවණින් දකින්න ඕන. දැන් එහෙමනම් කුමක් උදෙසා සංසාරේ වෙහෙසෙන්නද? රූපේ උදෙසා වෙහෙසෙන්නද? වේදනාව උදෙසා වෙහෙසෙන්නද? සංඥාව උදෙසා වෙහෙසෙන්නද? සංකාර උදෙසා වෙහෙසෙන්නද? විඥාන උදෙසා වෙහෙසෙන්නද? මේ කිසිම රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිම ස්කන්ධයක මම යනුවෙන් මගේ යනුවෙන් නිශ්චිතව ගත හැකි රූප වේදනා සංඥා සංකාර විඥාන මාත්‍රයක්වත් නැත්නම් නැවත නැවත මේ ස්කන්ධයන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායස උපදවන දුක්ඛ ස්කන්ධයක් පමණම මේ කිසිදු හේතුඵල ධර්මයක් අවිජ්ජාවෙන් ඇරඹෙන මේ කිසිදු හේතුඵල ධර්මයක මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නැත්තම් එහෙමනම් හුදෙක්ම මේ ක්‍රියාවලිය දුකක් පමණයි. මෙන්න මේ ආකාරයෙන් නුවණින් දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? සියලු රූප ගැන ඇති වේදනාව, සියලු රූප ගැන ඇති චන්දරාගය පහ වෙනවා. සියලු වේදනා ගැන චන්දරාගය පහ වෙනවා. සියලු සංඥා ගැන චන්දරාගය පහ වෙනවා. සියලු සංඛාර ගැන චන්දරාගය පහ වෙනවා. සියලු විඥාන ගැන චන්දරාගය පහළ වෙනවා. මම කියලා මගේ කියලා අයිතියක් නැත්තම් මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නැත්තම් අන්නේ බවම නුවණින් මෙනෙහි කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය පහ වෙලා යනවා. ඒක තමයි නුවණින් කරන්න තියෙන්නේ. එහෙමනම් තව එක මම පැහැදිලි කරන්නම්. තව උත්තරින් අතර වෙන්නේ නැහැ. තවත් පැහැදිලි කරන්න ඕනේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ගැඹුරු අර්ථය ප්‍රඥාවෙන් දකින්න ඕන දුකක් මේ පෙන්වන්නේ. ඇහැට පේන දුකක් නෙවෙයි. එහෙමයි. දැන් ලෝකයා දුක දකින්න හදන්නේ ඇහෙන්. බුදු පියාණන් වහන්සේ දුක දකින්න කියන්නේ ප්‍රඥාවෙන්. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දුක දකින්න. ප්‍රඥාවෙන් දුක දකින්න. මේ අනිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පවත්වාගෙන යෑම දුකක් බව ප්‍රඥාවෙන් දකින්න. ඇහැට පේන්නේ නැහැ මේක. ඇහැට පේන්න පුළුවන් සැපක් හැටියට. ඒකයි ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න කියන්නේ. ප්‍රඥාවෙන් දකින්න. මේ කිසිදු රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක සත්‍ය උරුමයක් නැත්තම් කුමක් උදෙසාද මේ වෙහෙසින් සංසාරේ?
කුමක් උදෙසාද දුක් විඳින්නේ? කුමක්ද අවසාන හිමි වෙන්නේ? අසාරු සසරක අසාරු ස්කන්ධයන් සාරයි කියලා හිතාගෙන ඉන්නවා. අසාරේ සාර මතිනෝ. සාරේ ජාසාර දසිනෝ තේසාරණාදී ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. අසාරු ස්කන්ධයන් සාරයි කියලා හිතන් ඉන්නවා. සාරෝ නිවන පැත්තකට විසි කළා අසාරයි කියලා. තේසාරණාදී ගච්ඡanti නිසා උන් කවදා අසාරත්‍ය හඳුනා ගන්න නැහැ. උන්ට මුණ ගැහින්නේ නැහැ. මිත්‍යා සංකප්ප ගෝචරවුන් මිත්‍යාව තුළ මායාව තුළ මුලාවක් තුළ ජීවත් වෙන සංසාරේ සත්‍යයක් හැටියට. තමන්ට තමන් අහිමි සත්‍යයක්. මට අහිමි මමෙක්. මම කියලා කිව්වට මගේ කියලා කිව්වට කිසිම දෙයක් නැහැ. මම කියලා මගේ කියලා ගන්න සත්‍ය වශයෙන්. රූපයක් ඇත්තෙත් නැහැ, වේදනාවක් ඇත්තෙත් නැහැ, සංඥාවක් ඇත්තෙත් නැහැ, සංකාරයක් ඇත්තෙත් නැහැ, විඥානයක් ඇත්තෙත් නැහැ. ඒ මොහොතේ හේතුඵල වශයෙන් සමුදය වන රූප වේදනා සංඥා සංකාර විඥාන කොටකට මම කියලා රැවටි ජීවත් වෙන දුක් විඳින සත්‍යයි. සත්‍ය කියන්නේ ආත්මය පුද්ගලෙක්, සත්‍ය කියන්නේ ආත්මයක් නෙවෙයි පුද්ගලෙක් නෙවෙයි. හේතුඵල වශයෙන් සකස් වන්නා වූ සංකල්පීය තත්ත්වයක් සත්‍ය කියන්නේ. එවනම් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා එහෙමනම් මේ සියලු ධර්ම අනිත්‍ය නම් මෙබඳු ධර්ම පවත්වාගෙන යාම දුකක් වශයෙන් නුවණින් දකින්න. එහෙමනම් මෙන්න මේ දුක්ඛ ධර්ම පවත්වාගෙන යාමද ප්‍රඥාවන්තය කරන්නේ. එහෙම නැත්නම් මේ දුක්ඛ ධර්ම නිරෝධ කිරීමද? කළ යුතු දේ දුක්ඛ ධර්ම නිරෝධ කිරීම විය යුතුයි. දුක්ඛ ධර්ම නිරෝධ කිරීම. එහෙනම් කේනටේ අනිච්ච උප්පාද වයටේ අනිච්ච මොන අර්ථයෙන්ද අනිච්චයි කියලා කියන්නේ? එක වචනකින් අර්ථ දෙකක් දෙනවා බුදු පියාණන් වහන්සේ. අනිච්ච කියන පදයෙන් අර්ථ දෙකක් දෙනවා. උප්පාද වය අර්ථයෙන් අනිච්චයි කියන්නේ. මොකද්ද උප්පාද වය අර්ථය කියන්නේ? මේ සංඛාර සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. මේ සංඛාර මෙන්න මේ රාග දේශ මොහ චේතනා උපදින ක්‍රියාවලිය වහාම නිරුද්ධ කළ යුතු අර්ථයෙන් අනිච්ච කියනවා. මේක ගැඹුරු අර්ථයක්. අනිච්ච කියන පදේ මම එක කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහ කරන්න ඕන ලොකු විග්‍රහයක්. දැන් ඒක මේ විනාඩි 5කින් 10කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම ඒක වෙනම දේශනාවක් ඒක ගැන අහන්න හිටි. මේ කරන්න ඉන්නේ. ඒක බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද අනිත්‍ය කියන එක එක විදිහට එක තැන් වල ඇහිලා තියෙනවා, දැකලා තියෙනවා. ඒ හින්දා දැන් ඔබ වහන්සේ හොඳයි ඒක ගැන අපි විග්‍රහයක් කරමු තවදුරටත්. මම කෙටියෙන් නමුත් තව දෙයක් ඔබට පැහැදිලි කරලා දෙන්නම් මෙතනදී. දැන් උදාහරණයකට මම පෙන්නන්නම්. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිච්ච නම් ඒ සියල්ල දුකයි කියලා. එහෙමයි. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යදනත්තාතං නේතමම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේත යථා භූතං ඥාන දස්සන ඒව මේත යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එහෙනම් මේ සියල්ල අනිච්ච නම්, මේ සියල්ල දුක්ඛ නම්, මේ සියල්ල අනාත්ත නම් මම මගේ කියලා ගත යුතු ධර්ම නොවේ කියලා ප්‍රඥාවෙන් දකින්න ඕන. ස්වාමීන් වහන්සේ අර නේතම් මම නේතුම හමස්මින් එතම අත්තාති කියන වචන තුන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද මට? නේසම් මම මේ ධර්ම මම නොවේ. ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා මම කියන එක පාලිය කියනකොට අදහස මගේ කියන සිංහල අදහස කියලා. නේතම් මම කියන්නේ ඒක මොකද ගැන ඔබ වහන්සේ හිතන්නේ? හරි ඉතින් මම කිව්වත් මගේ කිව්වත් දෙකෙන්ම එකම අදහසක් තමයි අන්තිමට එන්නේ. නේ මගේ කියන්නේ න මේසෝ නේසෝ හමස්මි. හමස්මි කියන්නේ මගේ කියන එක. ඉමස්මින් කියන්නේ මම වෙමිනේ. අස්මි කියන්නේ මම කියන එක. එහෙමයි. මම වෙමි කියන එක. අස්මි ඈ ජෙට්ටෝ හමස්මින් ලෝකස්ස සෙට්ටෝ මම වෙමි කියන අදහස නේද හමස්මින්? මම ඒක තමයි. එතකොට මෙතන කියන්නේ නේසෝ මම නේතං මම නේසෝ හමස්මි න සත්තාති. මගේ ආත්මය නොවේ මේක කියලා. නේතං මම නේසෝ හස්ම නේසෝ හමස්මි අත්තාති. නේතං මම පොඩ්ඩක් තව ටිකක් පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා කියන්නම්. ඒ ගැන තව ඉස්සරහට විග්‍රහ කරන්නම් අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහයේදී. සූත්‍ර ගොඩක් තියෙනවා. දැන් ඒකයි මේ ඔක්කොම කියන්න ගියාම කියන්න බෑ. මොකද මේ අනිච්ච කියන පදේ ලක්ෂණ 9කින් විග්‍රහ කරන්න ඕන. හරි වැදගත්. පවංගතෝ, පලෝකතෝ, අනිච්චතෝ, අද්දුවතෝ, විපරිණාම ධම්මතෝ, සංකතතෝ, මරණ ධම්මතෝ, එහෙමයි. විභවතෝ යනාදි වශයෙන් අර්ථ 9කින් විග්‍රහ කරන්න ඕන. මහ විපස්සනා සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒ ගැන කතා කරලා. ඊළඟට දුක්ඛ කියන ලක්ෂණ 25කින් විග්‍රහ කරන්න ඕන. අනාත්ම කියන ලක්ෂණ 6කින් විග්‍රහ කරන්න ඕන. එතකොට ඔක්කොම ලක්ෂණ 40කින් විග්‍රහ කරන්න ඕන.
ඒ නිසා මේ කෙටියෙන් කිව්වට සමහරවිට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමාට මේ කියන ටික තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ස්කන්ධයන්හි අනිත්‍යතාව කියන එක වැටහෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ අවිනිශ්චිත භාවයේ පැහැදිලිව පේනවා. නමුත් අනිච්ච අවිනිශ්චිත කියන්නේ එකක්ද කියලා දැන් මම පොඩ්ඩක් හිතන්න පටන් ගත්තා. එකක් තමයි. දැන් සිංහලෙන් මේකට වචනයක් දෙනවා අනිස කියලා. නිසි. නිසි නෙමෙයි අනිස. දැන් සිකවලඳ විනිස කියලා පොතක් ගැන අහලා තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. ශික්ෂාපද විනිශ්චය කියලා. ශික්ෂාපද නිශ්චය මම කියවලා අහලා නැහැ. මොකක්ද ඒක? ඒකේ සිංහලයේ සුද්ධ සිංහලෙන් පොතේ ඉන්නේ මොකද්ද? සිකවලඳ විනිස කියලා. විනිස කියන්නේ මොකද්ද? විනිශ්චයට. විනිස. නිස කියනවා නිශ්චයට. විනිස කියනවා විනිශ්චයට. එහෙනම් මෙතන මේ අනිස කියන්නේ නිශ්චිත නොවන බව අනිශ්චය කියන එක. අනිශ්චය නිශ්චය කරගන්න බෑ කියන එක. නිශ්චය කරගන්න බෑ. දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි දැන් බලන්න මේකට උත්තරයක්. දැන් අහනවා මරණින් පසු උපදින්නේද? නූපදින්නේද කියලා. මොකද්ද දෙන උත්තරේ? මරණින් පසු උපදින්නේද නූපදින්නේද? ඒකට උත්තරයක් නැහැ කියලා මං හිතන්නේ. ඒක බුදුන් වහන්සේ උත්තර දුන්නේත් ඒක තපණී වශයෙන්නේ. ඔව්. උත්තරය දුන්නේ නැහැ. උත්තරය දුන්නේ නැත්නම් හේතුඵල ධර්මය මතුවෙන්නේ කොහොමද? මොකද ඒක උත්තරයක් දුන්නොත් එක ශාස්ත්‍ර හෝ නෑ ඒක තමයි. ඔව් කියලා දුන්නොත් ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. නැහැ කියලා දුන්නොත් උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එහෙනම් ওই දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතු උත්තරයක් දෙන්න බැරිද? හේතුඵල ඒ හේතු මත සිදු වෙන දෙයක්. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා පැවතියොත් නැවත භවපච්චය ජාති කියලා ජාතිය සකස් වෙනවා. එහෙම හරි. අවිජ්ජා තෘෂ්ණා අවසන් වුණොත් භව නිරෝධෝ ජාති නිරෝධා කියලා ජාතිය අවසන් වෙනවා. නිවනක් දකින්නවා කියලා කියන්න පුළුවන්. නිවන් එතකොට පැහැදිලිව එහෙම උත්තරයක් තියෙනවනේ එහෙනම් අපිට. එහෙනම් අර අන්ත දෙකටම වැටෙන්නේ නැතුව හේතුඵල වශයෙන් උත්තරයක් දෙන්න පුළුවන්. සාමාන්‍ය සිද්ධියක් අහන්නම්කෝ. අද හවසට වහීද කියලා ඇහුවොත්. ඔව් වහිනවා කිව්වොත් ඒකත් අන්තයක්. නෑ වහින්නේ නෑ කිව්වොත් ඒකත් අන්තයක්. එහෙනම් උත්තරේ මොකක් වෙන්න ඕනද? හේතු එදුනොත් වහී. හේතු සකස් වුණොත් වහී, හේතු සකස් නොවුනොත් එකක් නෑ. නොවසී. නේද? එහෙනම් ඇයි නිශ්චිත උත්තරේ දෙන්න බැරි? නිශ්චිත භාවයක් දෙන්න බැරි. ඒක හැමතිස්සෙම සිද්ධ වෙන්නේ හේතුඵල නිසාමයි. හේතුව පවතින තුරු නිශ්චිතව කිසිවක් කියන්න බෑ. හැබැයි හේතු අවසන් වුණොත් හේතු නැත්තම් ඒක ඇතිවීමක් නිශ්චිතව කියන්න පුළුවන්. හේතු අවසන් වුණොත් නිශ්චිතව කියන්න පුළුවන්. රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුවට ඇවිල්ලා දේශනා කරනවා මොකද්ද? සියනාදයක් කරනවා. ස්වාමීනි කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණීය නාපරං ඉත්තත්‍යාති පජානාති. එහෙමයි. කලියු සියල්ල කළ ඉවරයි. චීනා ජාති අවසන්. ආයි උපදින්නේ නැහැ කියලා. අන නිශ්චිතව දේශනා කළා. නිශ්චිතව සඳහන් කළා අයියේ. අවිජ්ජාව නැමැති හේතුව අවසන්. එහෙමයි. එවනම් අවිජ්ජාව නැමැති හේතුව පවතින තුරු ඒ අවිජ්ජාවෙන් ප්‍රත්‍ය වෙන සංඛාරයන්ගේ ස්වභාවය අපට නිශ්චිතව දකින්න බැරි නිසා ඒ සංඛාර තුලින් කෙබඳු විඥාන සකස් කරයිද? කෙබඳු නාම රූප සකස් කරයිද? කෙබඳු සලආයතන සකස් කරයිද? අනාදි වශයෙන් ගියාම කෙලවර කෙබඳු જાතිය සකස් වෙයිද? කෙබඳු දුක්ඛ ස්කන්ධය සකස් වෙයිද කියලා කාටවත් නිශ්චිතව කියන්න බෑ. ඒකයි මරණින් පසු කොහෙද කියලා ඇහුවොත් කට උත්තර නැති වෙන්නේ. ස්වාමීන් වහන්සේ සමාවන්න අවිද්‍යාව ඇති කල කියලා අබු වහන්සේ කිව්වම මට ප්‍රශ්නයක් එනවා. අවිද්‍යාව කියන්නේ නිශ්චිත කියලා ගන්නවා කියන අදහසද? අවිද්‍යාව තියෙනවා කියන වචනයක් නේ ඒක. ඒක සැබෑ අර්ථය. ඒක ඊට වඩා ගැඹුරට ගිය අර්ථය. අවිද්‍යාව තියෙන තැන චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය. ස්වාමීන් වහන්සේ ඒකත් අපි තවත් පැහැදිලි කරගන්න ඕනේ දැන්. චතුරාර්ය සත්‍ය කොහොමද වචන හතරකට සෙට් අපි ලෑස්ති වෙනවනේ. ඒක පල්ලෙහාට ආපම චතුරාර්ය සත්‍ය කියන අවිද්‍යාව නොදැනීම. චතුරාර්ය නොදැනීම කියන අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන දර්ශනය පහළ නොවීම තමයි අවිද්‍යාව. එතකොට ඒක තවදුරටත් ගැඹුරට අරන් ගියොත් වෙනතින් කියන්න පුළුවන් නේද? අපි අනිශ්චය ලෙස නොදැකීම කියලා එහෙම කියන්න පුළුවන්ද? පුළුවන්. අන්න එතන කියන අනිච්චතාවය. ඒක තමයි දැන් මම පැහැදිලි කරන්න හදාන්නේ. දැන් එතකොට දැන් මේක දන්න එක තමයි කියන්නේ. දැන් ඔක්කොම එකට පටලවා ගන්න එපා. ලක්ෂණ වශයෙන් දැකීම එකක්, සත්‍ය වශයෙන් දැකීම තව එකක්, පටිසමුප්පාද ධර්ම වශයෙන් දැකීම තව එකක්, පරයය තුනක්. හැබැයි තුනෙන්ම පෙන්වන්නේ එකම ධර්මයක්. මොකද්ද? මේ හේතුඵල වශයෙන් උදා වෙන
හේතුඵල වශයෙන් සමුදය වන ධර්ම දුක්ඛ ස්කන්ධයක් උදා කරනවාය. මේ හේතුඵල නිරෝධයෙන් නිරෝධ වන ඒ දුක්ඛ ස්කන්ධය නිවන බවය. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන න්‍යාය ධර්මය තමයි කොයි විදිහට ගත්තත් අවබෝධ වෙන්නේ. අනිත්‍ය වශයෙන් බැලුවත් අවබෝධ වෙන්නේ ඒක. චතුරාර්ය සත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවත් අවබෝධ වෙන්නේ ඒක. චතුරාර්ය සත්‍ය වශයෙන් බැලුවත් අවබෝධ වෙන්නේ ඒක. පටිසමුපාද ධර්ම වශයෙන් බැලුවත් අවබෝධ වෙන්නේ එකම න්‍යාය ධර්මය මොකද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. එහෙමයි. ये ධම්මා හේතු උපපවා තේසං හේතු තථාගතෝ අහ තේසං චෝ නිරෝධය වංවාදී මහා සමුනෝ කියන ඒ අර්ථයයි අවබෝධ වෙන්නේ. මේ සියලු ධර්ම සමුදය වෙන්නේ හේතුවක් නිසායි. එහෙනම් ඒ හේතුව නැසූ කල ඒ සියලු ධර්ම නිරුද්ධ භාවයට පත් වෙනවායි කියලා. එහෙනම් දකින්න ඕනේ හේතුවකින් සමුදය වන්නේ මොකක්ද අවසානයේ? මොකක්ද අවසානයේ සමුදය වෙන්නේ? දුක්ඛ ස්කන්ධය. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එහොමේ තස්ස කේවලස දුක්ඛ ස්කන්ධ සමුදය හෝති. දුක්ඛ ස්කන්ධයක් තමයි සමුදය වෙන්නේ කෙලවර. එහෙමනම් දුක්ඛ ස්කන්ධයක් සමුදය කරන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ජාති ප්‍රත්‍යෙන්. එහෙනම් ජාතිය කුමක් ප්‍රත්‍යෙන්ද සකස් වෙන්නේ? භව ප්‍රත්‍යෙන්. කොහොම බලාගෙන ගියාම කෙලවර මොකද තියෙන්නේ? අවිද්‍යාව දක්වා එනවා අපි. අවිද්‍යාව දක්වාම එනවා. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යෙන් තමයි දුක්ඛ ස්කන්ධය සමුදය වෙලා තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව ඇති ඉතිමස්මේ සති අනිච්ච කියන්නේ මේ ලක්ෂණය මෙන්න ඉතිමස්මේ සති දං හෝති මසුපාදේ දං උප්පජ්ජති මේ හේතු ඇති කල්ලි මෙසේ වේ මේ උපන් කල්ලි මේ උපදී දැන් ඔහොම කිව්වට මදි දැන් බලන්න ඕන මොකද්ද මේ දැන් ওই මාතෘකාව විතරයි අපි ගන්න මාතෘකාවෙන් එහාට ගිහිල්ලා තව බලමු මේ හේතු ඇති කල්ලි මේ ඇති කල්ලි මේ වේ මේ උපන් කල්ලි මේ උපදී එහෙනම් අවිද්‍යාව ඇති කල්ලි මෙසේ වේ අවිද්‍යාව උපන් කල්ලි දුක්ඛ ස්කන්ධේ සමුදය වේ එහෙනම් සමුදය වෙලා තියෙන්නේ මොකද්ද දුක්ඛ ස්කන්ධේ දුක්ඛ ස්කන්ධයක්. එහෙනම් දැන් ප්‍රඥාවන්තයෝ කරන්න ඕන මොකද්ද? අවිජ්ජාව තවදුරටත් වැඩෙනට ඉඩ හැරලා පවත්වාගෙන යෑමද? එහෙම නැත්නම් අවිජ්ජාව ඉක්මනින්ම නිරුද්ධ කිරීමද? ඒ සඳහා කළ යුතු දේ හැටියට අපි දකින්නේ අර ඒ මොහොතේ අනිත්‍යතාවය දැකීම. අන්න එතරයි මම ආයේ නැවත නෑ ඒ අනිත්‍ය ත්‍රිලක්ෂණයට අනුකූල මොකද්ද අනිත්‍ය හැටියට දකින්නේ මොකද්ද? එක්කෝ ස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ එහෙම නැත්නම් අර ධාතු 30 රූප ශබ්ද ගන්ධ රස මෙහෙමයි ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පරිසම්පාද ධර්ම වශයෙන් අරියාය ගොඩකින් දකින්න පුළුවන් ඔක්කොම බදා ගන්න ඕනේ එකක් දැක්කනම් ඇති ඔක්කොම දකින්න ඕනේ දැන් ඒක ඇවිල්ලා කවුරු හරි හදපු එකක් ඔක්කොම ටික දකින්න ඕන කියලා එහෙම එකක් නැහැ යමකින් ඔබේ කෙලෙස් තිවෙනවා නම් ඔබේ පරියාය අනුගමනය කරන්න සමහර අයට ත්‍රිලක්ෂණ පරියායෙන් අවබෝධ වෙනවා. සමහර විට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ? ආස්වාදයේ අනිත්‍ය වශයෙන් දකින්න කියලා. මොකද්ද ඔබතුමා ආස්වාදයේ අනිත්‍ය වශයෙන් දකින්නවා කියලා මේ වෙනකොට අවබෝධ කරන් ඉන්නේ? මම වැරදි ඇති ස්වාමීන් වහන්සේ. නෑ මම හරි හෝ වැරදි කියන එක අමතක කරලා ඔබතුමා කියන්නකෝ දැනට අවබෝධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා? ආස්වාදයේ සම්බන්ධයෙන් මම මා තුළ ඇති කරගන්න වේදනාව සංඥාව සංකාරය විඥානය මම ඒක නිත්‍යයි කියලා හිතනවා. නමුත් ඒක එහෙම නිත්‍ය වෙන්නේ මොකද නිත්‍යයි කියලා හිතන්නේ? අන්න ඒ කියන්න බලන්න මට. ඔව් මම නිත්‍යයි කියලා හිතන්නේ දැන් මට වේදනාවක් දැනුණා නම් සැප දුක මොකක් හරි ආවනම් මම මගේ වැරදි වැටහීමක් තියෙනවා ඒක වෙනස් නොවේයි කියලා. ඒක එහෙම තියෙයි කියලා. දැන් නිත්‍ය නෙමෙයි ඒක. මගේ කැමැත්ත අනුව tie වාගේ දසක් මං ගන්නවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක පරිණාමය වෙනවා. ඒ නිසා මගේ කැමැත්තට පිටින් එන පරිණාමයක් නිසා මට ඒකට වචන මොකද්ද පරිණාම වෙනවා කියන්නේ? සංකත ධර්මික තියෙනවානේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් සීලුම දේ සංකතයි. එතකොට මම වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ගන්න ඒවත් සංකත ධර්ම. ඒක සංකතතාවයේ තියෙනවා. එතකොට ඒක ඇති වෙනවා පවතින නැති වෙනවා. ඒ කියන්නේ ඒක මම හිතුවත් නැතත් මගේ බලාපොරොත්තු වුණත් නැතත් ඒක ඒ ධර්මතාවය තුලම විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා මගේ එතකොට හොඳයි දැන් ඔබතුමා එතකොට කියන්නේ ආස්වාදය හට ගන්නවා ඊට පස්සේ ඒක කැමතිසේ නොපැවතී කෙවිලා යනවා. එහෙම අදහසක් තමයි මට තියෙන්නේ. එතකොට ආස්වාදයේ උදයංගමත්තංගම කියන්නේ මොකක්ද? දැන් ආස්වාදයේ ඇති වෙන විදිය ගැන ඉතින් විස්තරාත්මකව මම අහලා තියෙනවා. මේ අපි හිතනවා එතන අපි ආස්වාදය කියන්නේ ඒක රාග සම්පස්සජා වේදනාව තමයි ආස්වාදය කියන්නේ අත්‍තරම. ඒ මම දකින අරමුණ කෙරේ රාගයෙන් මම ගන්නවා ස්පර්ශයක් ඇති කර ගන්නවා. මම කතාව අයින් කරන්න. එහෙමයි. පුද්ගල සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් මිදිලා
පටිසමුප්පාද ධර්ම ගැන කතා කරන්නේ. එහෙම වුණොත් විඥාණයට ගන්න අරමුණෙන් ඇති කර විඥාණය තුල ඇති වෙන අදහසක් මේක රාගයෙන් අරගෙන ඒක මට වේදනාවක් හැටියට පෙන්නනවා රාග සම්පස්සජා වේදනාවක් හැටියට. එතන තමයි ආස්වාදය. ඒක පවත්තන්න බෑ. මට කැමති වුණත් අකමැති වුණත් පවත්තන්න බෑ. ඔය වගේ සත්ත මට තියෙනවා. ඒක අත්ංගම කියන්නේ කැමැතිසෙට පවත්තන්න බැරි ස්වභාවය ඒකද? නැහැ ස්වාමීන් වහන්සේ. අත්ංගමේ ඇති වෙන හැටි, සමුදේ වෙන හැටි අත්ංගමේ. අත්ංගම කියන්නේ මොකක්ද? අත්ංගම කියන්නේ වැය වෙන හැටි. වැය වෙන්නේ පරිණාමය නිසා ඒක. ධර්මතාවයත් තමයි වෙනස් වීම. කියන අදහසෙන් ඒක තමයි. ඔබතුමා අත්ංගම කියලා කියන්නේ ඒකට ආස්වාදයේ උදා වෙනවා. ඔබට කැමතිසේ නොපවතී ඒක විනාශ වෙලා යනවා. ඒකද? ආස්වාදය සෑම දෙයක්ම ආස්වාදය පමණක් නෙමෙයි සෑම දෙයක්ම ලෝකේ සෑම අපි ඒක ඔක්කොටම පටලවා ගන්න ඕනේ ආස්වාදය කියන එකට ගමු. එහෙමයි. ආස්වාදය කියන එක උදා වෙනවා ඊට පස්සේ ඔබ කැමතිසේ නැතුව ඒක විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි ආස්වාදයේ අත්ංගමය. ඇත්තටම ස්වාමීන් වහන්සේ පරිණාමය කියන වචනේ තමයි ගැලපෙන්නේ කියලා මං හිතන්නේ. පරිණාමය තමයි ධර්මතාවය. පරිණාමය හරි විපරිණාමය හරි මොකක් හරි එකට දාමුකෝ. ඒ කියන්නේ එතකොට ඔබතුමා දකින්නේ ආස්වාදය ඇති වුණා ඊට පස්සේ ඒක නොපැවතී විනාශ වෙලා යනවා ගෙවිලා යනවා. එහෙමයි. වැය වෙලා යනවා. ඕක නේද? එහෙමයි. අන්න ඒකනේ ප්‍රශ්නේ. එහෙමයි. බුදු පියාණන් වහන්සේ ඕකද පෙන්වන්නේ? මට ඒක බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ කුමක්ද? ඉති ඉමස්මින් සති දං හෝති මසු පාදදං උප්පාජති. මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී. ඉති ඉමස්මින් අසති දං නොහෝති මස නිරෝධාය මන් නිරුද්ධති. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ. මේ නූපන් කල්ලි මේ නූපදී. එහෙනම් අපි ලෝකයාගේ තියෙන මුලාව මොකද්ද? ලෝකයාගේ තියෙන මුලාව තමයි අපි හිතමු යම්කිසි රූපයක් දැකලා කෙනෙක් තුල ඇති වෙන යම්කිසි සෝමනස්සහගත සුඛ වේදනාවක්. එහෙමයි. ඒක තමයි අපි කියන්නේ ආස්වාදය කියලා. යංකෝ චක්කුම් පටිච්ච උප්පජිත සුඛං සෝමනස්සං අයං චක්කුස ආස්වාද. එහෙමයි. ඇහැ චන්දරාගෙන් රූපයක් ස්පර්ශ කරලා සිත තමයි හැකුවට සිත හරහා චක්කුද්්වාරය හරහා සිත තමයි සම්බන්ධ වෙන්නේ. ඥානෙ. එහෙමයි. රූපය චන්දරාගෙන් ස්පර්ශ කළා මොකක්ද හටගන්නේ එතන? රාග සම්පස්සජා වේදනා හෙවත් සැප වේදනාවක්. හෙවත් ආස්වාදි. එහෙමයි. සෝමනස්ස සාගත සුඛ වේදනාව. දැන් මෙන්න මේ සෝමනස්ස සාගත සුඛ වේදනා හෙවත් ආස්වාදි හටගත්තාම අර අනවබෝධයෙන් ඉන්න පටිසමුප්පාද ධර්මය නොදකින්නා වූ අසුතවත් පුතග්ජනයා මොකද්ද හිතන්නේ? මේ ආස්වාදයේ කොහෙ තිබුණා කියලා. ආස්වාදයේ ඇත්තම ඇතුනේ හේතු නිසා. නමුත් කෙනෙකුට හිතන්න පුළුවන් නෑ. අපි කියන එක නේ මං අහන්නේ පුතග්ජනයා මොකද කල්පනා කරන්නේ? ජන හිතන්න පුළුවන් රූපේ තිබුණා කියලා සමහරට. රූපේ තිබුණා කියලා. එතකොට ඔහු දකිනවා මේ රූපේ නිශ්චිත වූ ආස්වාදයක් පවතිනවා කියලා. ඒක වැරදි දැක්මක්. පැහැදිලිද? නිශ්චිතව මේ රූපේ පවතින ආස්වාදය කියලා. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා එහෙම එකක් මේ රූපේ නෑ. එහෙමයි. නිශ්චිත වූ ආස්වාදයක් මේ රූපේ නෑ. එහෙනම් මොකක්ද වෙන්නේ? හේතු ඇතිකල්ලි සකස් වන මායාවක් පේනවා එහෙම. කොහමද? රාග සම්පස්සේ නිසයි පස්සපච්චය වේදනා කියලා සැප වේදනාව ජනිත වුනේ. ඒ තමයි ආස්වාද උද්දිනංගමය. අර මම මුලදීත් පටන් ගන්නකොටම දේශනා කරානේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරද්දි භද්‍රක ගාමිනී ඇවිල්ලා අහන්නේ මොකක්ද? ඔය වචන දෙකම කියන්නේ. මොකක්ද අහන්නේ? බුදු පියාණන් වහන්සේට සාදු මේ භන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දේශේතු. භාගතුන් වහන්සේ මේ දුක්ඛස්කන්ධයේ මේ දුක සමුදය වන ආකාරයත් නිරුද්ධ වන ආකාරයත් නැත්නම් නිරෝධ වන ආකාරයත් අවසානයටපත් වන ආකාරයත් අවසානයේ පමුණුවන ආකාරයත් දේශනා කරන්න කියලා. එහෙනම් මේ ආස්වාදී උද්‍යංගම අත්තංගම කියන්නේ මොකක්ද? මේ ආස්වාදී හේතුඵල ධර්මයට දාලා බලන්න. කුමක් පවතින කල්හිද මේ ආස්වාදී නිර්මාණය වෙන්නේ? රාග සම්පස්සේ පවතින කල්හි. එහෙමනම් ඒ තමයි ආස්වාදී උද්‍යංගමය. උදාවීම. සමුදය වීම. එහෙනම් ආස්වාදයේ නිකන් අහේතුකව සකස් වෙච්ච එකක් නෙවෙයි. රාග සම්පස්යෙන් සකස් වෙච්ච දෙයක්. නමුත් අසෘතවත් පෘථග්ජනයා මේ පටිසමුපාද න්‍යාය ධර්මයේ නොදකින්නා වූ ලෝක සත්‍ය හිතන්නේ මොකද්ද? ඒ ආස්වාදය රූපේ තිබුණා. රූපේ නිශ්චිතව ආස්වාදයක් පවතිනවා කියලා රූපය නිත්‍ය වශයෙන් ගන්නවා. ආස්වාදයේ නිත්‍ය වශයෙන් ගන්නවා. ඒ රූපය තුළ නිශ්චිත ආස්වාදයක් තියෙනවා කියලා රූපය කෙරෙහි චන්දරාගෙන් ඇලෙන්න ගන්නවා. හිතලා නෙමෙයි කරන්නේ. සිත විසින් මේ පටිසමුපාද ධර්ම මගින් ඒ ඇලීම ඇති කරනවා. වේදනාපච්චය තණ්හා කියලා. එහෙනම් දැන් බලනවා බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා යථා අවබෝධයෙන් අපට දකින්න මේ මෙතන සිද්ධ වෙච්ච ක්‍රියාදාමය. එහෙමනම් මේ ආස්වාදයේ නිර්මාණය කුමක් ඇති කල්හිද? රාග සම්පස්සේ යෙදුණු කල්හි. එහෙනම් රාග සම්පස්සේ නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා අන්න සැප වේදනා නිරුද්ධ වෙනවා. ඒ කිව්වේ ආස්වාදයේ නිරුද්ධයි. අන්න ආස්වාදයේ අත්ංගම අවස්ථාව.
දැන් මොකද වෙන්නේ? වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායස නිරුද්ධಂತಿ යෝමේ තස්ස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. අන නිරෝධයටපත් වෙනවා. එහෙනම් රාග සම්පස්සේ නිරුද්ධ වූ කල්ලි ආස්වාදේ නිරුද්ධයි. ආස්වාදේ නිරුද්ධ වූ කල්ලි තෘෂ්ණාව නිරුද්ධයි. තෘෂ්ණාව නිරුද්ධ වූ කල්ලි උපාදාන නිරුද්ධයි. අනාදි වශයෙන් ගියාම කෙලවර දුක්ඛ ස්කන්ධේ නිරුද්ධයි. එහෙනම් ඒ තමයි ආස්වාදේ නිරුද්ධ අවස්ථාව. එහෙම නැත්නම් අත්ංගම අවස්ථාව. එහෙනම් මෙන්න මේ ආස්වාදේ උදයංගම අත්ංගම දැකීම තමයි ආස්වාදේ අනිත්‍යතාව දැකීම කියන්නේ. එතකොට හටගත් ආස්වාදයේ ගෙවි ගෙවි යන කතාවක් නෙවෙයි. ආස්වාදේ නිසා දුක එනවා කියන්නේ ආස්වාදයේ ඇති වෙලා වැය වෙලා යන නිසා නෙවෙයි. ආස්වාදේ නිසා තමයි තණ්හාව හටගන්නේ. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව කර්ම භවයක් සකස් වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි ඇති වෙන තෘෂ්ණාව නිසා. තෘෂ්ණාවෙන් හිතට උපාදාන වෙනවා මේ ආස්වාදය. සහ ආස්වාදය ලබා දෙන්නා සීල ප්‍රත්‍ය ධර්ම. ඒ නිසා මොකද වෙන්නේ? දැඩිව සිතට බැඳුනහම මේ ආස්වාදයට ආස්වාදේ නිසා ආස්වාදේ උදා කරලා දෙන අර වස්තුනුත් ක්ලේශකාම වස්තුකාම කියන දෙකෙන් මොකද වෙන්නේ? හැමතිස්සෙම හිතේ සංකාර උපදිනවා, රාග උපදිනවා, දේශ උපදිනවා, මෝහ උපදිනවා. රාග සංකාර, දේශ සංකාර, මෝහ සංකාර. මේ උපදින සංකාර තමයි බැහැගන්නේ උපාදාන පත්‍ය භව කියලා කර්ම භවයේ. ඒ නිසා මොකෝ වෙන්නේ? භවපච්චය ජාති කියලා නැවත ජාතිය සකස් කරනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. ඒවමෙ තස කේවලස දුක්ඛ කන්ද සමුදය හෝති කියලා දුක්ඛ ස්කන්ධයක් සමුදය වෙනවා. නැවත නැවත දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. එහෙනම් ආස්වාදී දුක දකින්නවා කියන්නේ ආස්වාදී වැය වෙල යනවා ගෙවිල යන කතාවක් නෙවෙයි මේ කියන්නේ. ආස්වාදේ නිසා හටගන්න තණ්හාවෙන් ආස්වාදේ ප්‍රත්‍යයෙන් හටගන්නේ තණ්හා වේදනාපච්චය තණ්හා. එයින් දුක සමුදය කරනවා නැවත දුක්ඛ ස්කන්ධය පහල කරනවා. දැන් අපි ආපස්සට ආය බලන් ඉනවා. තේරෙන්නේ නැත්තම්. දුක්ඛ ස්කන්ධයට හේතුව මොකද්ද? ජාතිය. ජාතියට හේතුව මොකද්ද? භවය. භවයට හේතුව මොකද්ද? උපාදාන. උපාදානයට හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුව මොකද්ද? ආස්වාදය. එහෙනම් අන්න ආස්වාදී දුක දකින්න ආකාරය. නැතු ආස්වාදයේ එහෙම දැක්කොත් ඔබ දකින්නේ ලෝකෝත්තර වශයෙන් නෙමෙයි ධර්මයේ ලෞකික වශයෙන්. ඒ කියන්නේ එහෙම ගත්තොත් එහෙම හැම මිනිස්සුන්ටම මේ එදිනෙදා ඇතිවන ආස්වාදය මේක පවත්වාගෙන යන්න බැහැනි කියලා කලකිරින්න වෙන්නේ. එහෙම කලකිරින්නේ නැහැ කවදාවත්. සංසාරෙම යනවා. ඇයි ඒ කලකිරීමෙන් කොහොමද යථාභූතය ඇති වෙන්නේ? එතකොට එනවනේ හිත ඇතුලේ විතර්කයක්. ඕක ඉතින් කොහොමත් එහෙමනේ. කොයි ආස්වාදිත් කොහොමද? ඉතින් අද ඒක නිසා හෙටත් ආයෙ ඒක ලබමු. ඇයි ඒක ගෙවිලා යනවා? ඒ නිසා අනිද්දාත් ලබමු. සිගරට් බොනවනේ මිනිස්සු. බොනකොට ඒක ගෙවිලා යනවනේ. ඒ නිසා මොකද කරන්නේ? තව එකක් බොන්න. ඒක ගෙවිලා යනවා. ඒ නිසා මොකද කරන්නේ? තව එකක් ටිකක් බොන්න. දැන් හිතන්නකො එහෙනම් මේ සිගරට් එක ගෙවිලා යනවනේ කියලා. සිගරට් බොන එක නතර වෙයිද බලන්න. ජීවිතේ කරපු හැම දෙයක්ම මෙහෙමනේ ඉන්නම්. ගෙවිලා ගියානේ. දැන් මොකද අතහැරලා තියෙන්නේ? යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න පටිච්ච සමුප්පාදයට බහා බලන්න මෙන්න මේ ධර්මතාව. එතකොට පේන්නේ යථාර්ථය. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද? මේ ආස්වාදයේ මේ රාග සම්පස්යෙන් හටගන්න එක. ඒ රාග සම්පස්සේ නිරුද්ධ වූ කල්ලි ආස්වාදේ නිරෝධ වෙනවා. දැන් අපිට ආස්වාදේ ඇති වෙනවා නම් අපිට තණ්හාවෙන් බලෙන් නිදහස් වෙන්න බෑ. හරියට දැන් උදාහරණයක් ගත්තොත් කාන්දන් ඇඳුමක් ඇඳගෙන අපි පාරේ යනකොට අපේ ඇඳුම කාන්දන් නම් ඇවිල්ලා යකඩ කෑලි බෙලෙක් කෑලි තහඩු කෑලි ඇවිල්ලා අපේ ඇඟේ ඇලෙනවා නම් අපිට මේක බලෙන් නවත්තන්න බෑ ආයාසයෙන්. තමන් යකඩ කාන්දන් ඇඳුමක් ඇඳගෙන කාන්දන් ආකර්ෂණය සහිත ඇඳුමක් ඇඳගෙන පාරේ යනකොට අර බෙලෙක් කෑලි යකඩ කෑලි ඇවිල්ලා ඇලෙන එක තමන් හිතලා කරන එකක් නෙවෙයි. නයිදන් අත්තකතම් බිම නයිදන් පරකතම් අගා. තමන් විසින් කරන්නකුත් නෙවෙයි. අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි. එහෙනම් හේතුවක් ඇතිකල්ලි සිදුවන ක්‍රියාදාමයක්. එහෙනම් ආස්වාදයේ සිතේ සකස් වුණොත් එතනින් එහාට තෘෂ්ණාව මේ මම හදනව නෙවෙයි. වේදනා පත්‍ය තණ්හා කියලා සමුදය වෙන ওই ධර්මතාව. මේ පටිසමුපාද ධර්ම එකක්වත් මේ මම හදනවා අපි හදනවා අපි කරනවා එහෙම අර්ථයෙන් ගත්තොත් මේක තෝරගන්න බැරි වෙනවා. මොකද මේ කිසිම ධර්මයක් මම හදනවා මං අපි හදනවා නෙවෙයි. මේ ධර්මතා එකට එකක් ධම්මෝ ධම්මේ අபிසන්දේන්ති ධම්මා ධම්මේ පරිපූර්ණෙන්ති. මේ ධර්මියව පවත්වාගෙන යනවා. ධර්මියව පුරවනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? මෙන්න මේ ආස්වාදේ නුඹලා හිතාගෙන ඉන්නේ මේ රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල, අදහස්වල ආස්වාදයක් පවතිනවා කියලා නිශ්චිත වශයෙන්. දැන් අන්න බලන්නකෝ. අර එහෙම ගත්තාම අපි ආස්වාදයක් නිශ්චිත වශයෙන් පනවලානේ. ආස්වාදයක් පවතිනවා ඒක ගෙවි යනවා. එතකොට අපි ආස්වාදයක් පනවල ඉවරයි.
දැන් බුදු පියාණන් වහන්සේ ආස්වාදයක් පනවල නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍යයි කියලා. ඒ කියන්නේ ආස්වාදයේ හේතුඵල වශයෙන් සකස් වන ධර්මයක්. එහෙමයි. දැන් යම් කිසි ස්ත්‍රියක් ගමු, දැන් යම් කිසි පුරුෂයෙක් ගමු උදාහරණයක්. යම් පුරුෂයෙක් ඉන්නවා. දැන් තමන්ගේ කසාද බිරිඳ. දැන් රාගින් යුක්තවයි මේ පුද්ගලයා මේ බිරිඳ දිහා බලන්නේ. ඒ නිසා මොහොතක් පාසා ඇය දකින රූප දර්ශනයක් තුලින් ආස්වාදයක් තමයි ඇවිල්ලා පීන්නේ. එහෙනම් ඒ අවබෝධයෙන් තමයි බැඳි. ඒ අනවබෝධයෙන්. කසාද බැඳිත් එහෙම හිතාගන්න. මොකද මේ රූපේ මට ආස්වාදයක් ලබා දෙනවා, සැපයක් දෙනවා, ඔබ දකුමෙන් මාන්නිත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙලොවේ කියලා තමයි බැඳගත්තේ. දැන් ඊට පස්සේ කාලයක් යනකොට ධර්මය ඇහෙනවා, ධර්ම අවබෝධය ලැබෙනවා. දැන් ඔහුට පේන්න ගන්නවා මේ ආස්වාදය කියන එක මේ හේතුඵල වශයෙන් සකස් වන මායාවක්. තමන්ගේම චිත්තසංතානයේ පවතින මේ සංකල්පීය රාගයෙන් මේ බඳු රූප ඇසුරු කිරීම සැපයි කියලා හිතේ ගොඩනැගිලා තිබිච්ච මේ සංකල්පීය රාගයෙන් අර රූපී ස්පර්ශ වෙච්ච නිසා තමයි ඒ ආස්වාදේ නැමැති වේදනාව නැත්තම් මේ මායාව නිර්මාණය වෙලා පෙනුනේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මය අහලා ඔහු ඒ චන්ද රාගේ, කාම රාගේ දුරු කර ගන්නවා. මේ සංකල්පීය රාගේ දුරු කර ගන්නවා. දැන් මොකද වෙන්නේ? සංකල්පීය රාගයෙන් තොර පිරිසිදු සිතින් අර පෙර තමන්ගේ බිරිඳ දිහා බලනවා. දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාදයක් නිර්මාණය වෙයිද? නිර්වාණය වෙන්න විදියක් නැහැ. මොකද සංකල්ප රාගයක් නැති නිසා එතන. එහෙනම් ආස්වාදය යනු රූපෙ තිබිච්ච එකක් නෙවෙයි. ආස්වාදය යනු හිතේ තිබිච්ච එකකුත් නෙවෙයි. එහෙනම් ආස්වාදය යනු ඒ රූපයත් ඒ හිතත් සංකල්පීය රාගෙන් ස්පර්ශ වෙනකොට සකස් වෙච්ච මායාවක් පමණයි. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මෙන්න මේ යථාර්ථය. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආස්වාදය යනු මේ රූපයත් මේ සිතත් චන්දරාගෙන් ස්පර්ශ වීම නිසා ඒ මොහොතේ හටගන්නා ඒ මොහොතේ හටගන්නා මායාවක්, මුලාවක් මේ ආස්වාදය. එහෙමනම් යමෙක් දක්ෂ වුණොත් මේ උතුම් ධර්මය අහලා බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ අථාර්ථය නුවණින් සිහි කරමින් මේ ආස්වාදයේ අනිත්‍යතාව මේ හේතුඵල ධර්මයේ දකින්න නුවණින් අන්නේ දාට හු දැන ගන්නවා. එහෙනම් යම්කිසි රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ ධර්මයක් හෝ මෙනෙහි කිරීමෙන්, දැකීමෙන්, ස්පර්ශ වීමෙන් යම් සතුටක්, සෝමනසහගත සුඛ වේදනාවක් ආස්වාදයක් ජනිත වෙනවාද? ඒ තමාගේම දෝෂයක් බවය. කුමක් හේින්ද? ඒ රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ ධර්මයේ රාගසිතකින් ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ නිසා ආස්වාදයක් නිර්මාණය වෙලා පිනුනේ කියලා. එතකොට ඒ ආරි ශ්‍රාවකයා මොකද්ද උත්සාහ ගන්නේ? ඒ විපතින් මිදෙන්න. මොකද ආස්වාදේ සකස් වුණොත් වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන කියලා එතනින් එහාට තණ්හාව ඇතුළේ අනිකුත් විඥාන වැඩෙන්න ගන්නවා. තණ්හාව වර්ධනය වෙනවා. රාග අනුසය වැඩෙන්න ගන්නවා. කර්ම භවයේ පිහිටනවා. උපාදාන බලවත් වෙනවා. නැවත ජාතියකට අවශ්‍ය කරන පරිසරය උදා වෙනවා. එහෙමනම් අන්නේ ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න මේ ආස්වාදිය නිරුද්ධ කරන්න අත්ංගමයට පමුණවන්න කටයුතු කරනවා. මොකද්ද ඔහු කරන්නේ එහෙනම්? රාගය සිතින් පහ කර ගන්නවා. කොහොමද රාගය පහ කරගන්නේ? මේ සියලු ආස්වාදයන්, මේ සියලු කාමයන් දුක වශයෙන් නුවණින් දකිමින්, දුක්ඛාර සත්‍ය වශයෙන් නුවණින් දකිමින්, මේ සියලු කාමයන්, මේ සියලු ආස්වාදයන් නැවත නැවත දුක්ඛ ස්කන්ධය සමුදය කරන ආකාරයෙන් නුවණින් දකිමින්, එහි ආදීනෝ නුවණින් දකිමින් වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ සියලු ආස්වාදයන් පිළිබඳ, මේ සියලු කාමයන් පිළිබඳ චන්දරාගය දුරු වෙලා යනවා. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහන. ඉදන් නිස්සරණ. දැන් මොකද උනේ? මේ සියලු රූප පිළිබඳ, ශබ්ද පිළිබඳ, ගන්ධ පිළිබඳ, රස පිළිබඳ, ස්පර්ශ පිළිබඳ, අදහස් පිළිබඳ චන්දරාගය පහ වුණා. ඒ සියලු සැප වේදනා පිළිබඳ චන්දරාගය දැන් පහ වුණා. දැන් රාගය දුරු වෙච්ච සිතක්. දැන් මොකද වෙන්නේ? මේ සිතට විපාක වශයෙන් අරමුණු මුණ ගැහෙනවා. දැන් රාග ස්පර්ශයෙන් තොරයි. ඒ නිසා මොකද වෙන්නේ? ස්පර්ශ නිරෝධා. රාග සම්පස්සේ ඔතන ස්පර්ශ නිරෝධා කියන්නේ රාග සම්පස්සේ හෝ දේශ සම්පස්සේ හෝ මොහ සම්පස්සේ සම්පස්සේ නිරුද්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් ඒ සිතට උපේක්ෂා සති පාරිශුද්ධිය යුක්ත සිතට ඒ විපාක අරමුණ මුණ ගැහුණට සැප වේදනාවක් උපදින්නේ නැහැයි. රාගය නිරුද්ධයි. දුක් වේදනාවක් උපදින්නේ නැහැයි. දේශයත් නිරුද්ධයි. අදුක්කම සුඛ වේදනාවක් උපදින්නෙත් නැහැයි. මෝහය නිරුද්ධයි. ඒ නිසා තිස්සෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස උපායාස නිරුද්ධාන්ති යමි තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති කියලා දුක්ඛ ස්කන්ධය සහ මුලින්ම නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් මෙන්න මේ ආස්වාදයේ මෙන්න මේ හේතුඵල ධර්මයේ දැකීම තමයි උද්‍යංගම අත්ංගම දැකීම කියන්නේ. නැතු උදා වෙන ආස්වාදයේ වැය වේ යන කතාවක් නෙමෙයි කියන්නේ. ආස්වාදයේ දුක දැකීම කියලා කියන්නේ මේ ආස්වාදයේ තෘෂ්ණාවෙන් බැඳිලා දුක්ඛ ස්කන්ධය සමුදය වෙන ආකාරයේ පරිසම්පාදයට අනුව දැකීම.
එතකොට තමයි කෙනෙක්ට ආස්වාදයේ පිළිබඳ යථාභූත ඥාන දර්ශනයෙන් කලකිරීම ඇති වෙලා චන්දරාගයේ ප්‍රහාණයටපත් වෙන්නේ. නැත්තම් අපි හැමදාම මේක ඇති වෙනවා වැය වෙනවා කිය ඉන්නවා මිසක් මේකෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඇයි? අර දුක්ඛ ස්කන්ධයේ සමුදයන ආකාරය යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන න්‍යාය අපිට පේන්නේ නැහැ. අපි දකින්නේ එකම අන්තයක කොටස් දෙකක්. හටගත්තා වැයවිල යනවා. හටගත්තා වැයවිල යනවා. හටගත්තා වැයවිල යනවා. ඒක තමයි අපි දකින්නේ. එතකොට පටිසමුපාද නිරෝධයක් ඕනේ නැහැ එහෙනම්. එහෙනම් අනුලෝම පටිසමුපාද විතරක් දැක්කහම ඇති. පටිලෝම පටිසමුපාදයක් වැඩක් නැහැ. නිරෝධ පටිසමුපාදයක් වැඩක් නැහැ. අවිජ්ජායත්තේ වසිස විරාග නිරෝධෝ සංඛාර නිරෝධය ආදී වශයෙන් නිරුද්ධ වෙන පටිසමුපාදේ මොකද? නිවන් මඟ. අර මොකද? සසර මඟ. එහෙනම් සසර මඟක් දකින්න ඕන නිවන් මඟක් දකින්න ඕන. සසර මඟ උදා වෙන්නේ අවිජ්ජා ප්‍රත්‍යයෙන්. නිවන් මඟ හටගන්නේ ඒ අවිජ්ජා නිරෝධයෙන්. එහෙමනම් අවිජ්ජාව ප්‍රත්‍යල සංඛාර හටගත්තොත් එහෙම ගිහිල්ලා කෙලවර ආස්වාදේ සකස් වෙලා ආස්වාදයෙන් තෘෂ්ණා ආස්වාදිත තෘෂ්ණාවෙන් බැඳිලා හිත උපාදාන සකස් වෙලා ඊට අනුකූලව කර්ම භවය සකස් වෙලා දුක්ඛ ස්කන්ධය පහළ වෙලා මෙලවත් දුක පරලොවත් දුක උරුම කරලා දෙනවා. එහෙනම් මෙන්න මේ අවිජ්ජාව දුරු වුණොත් මොකද වෙන්නේ? සංඛාර නිරුද්ධ වෙලා සංඛාර නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙලා මුළු චක්‍රෙම නිරුද්ධ වෙලා කෙලවර දුක්ඛ ස්කන්ධය නිරෝධ වෙලා නිවනටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආස්වාදේ අනිත්‍යතාව දැකීම කියන්නේ ඕකයි. එහෙනම් දකින්න ඕනේ යදනිච්ඡං තන් දුක්ඛං හේතුඵල වශයෙන් උදාවන මේ අනිත්‍ය ධර්මය මේ ආස්වාදයේ ඒකාන්තයෙන් මොකද්ද? දුක. යදනිච්ඡං තන් දුක්ඛං දුක්ඛ ස්කන්ධය කුරුම කරලා තියෙන්නේ. එහෙමයි. යද නැත්තම් තදනත් යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා මේක අනිච්චයි මේ ආස්වාදේ. ඒ නිසා මේක දුක්ඛ ස්කන්ධයක්. හේතුඵල වශයෙන් සකස් කරලා තියෙන දුක්ඛ ස්කන්ධයක්. ඒ නිසාම දුක්ඛ ස්කන්ධයක ජරාවේ මම කියලා ගන්න දෙයක් තියෙනවා. මගේ කියලා ගන්න දෙයක් තියෙනවා. මගේ ජරාව කවුරු හරි එහෙම ගන්නවා නම් ලෝකේ ඒ අඥානෙයි. මගේ ජරාව කියලා ගන්නවා. මගේ ව්‍යාධි, මගේ මරණය. ඒ කියන්නේ මගේ ශෝකය, මගේ පරිදේව, මගේ දුක්ඛ, මගේ දෝමනස්ස, මගේ උපායාස. ඒ කියන්නේ දුක්ඛ ස්කන්ධය මගේ කරගෙන ඉන්නේ ලෝකයාගේ තියෙන අවිජ්ජාව නිසා. ඇයි දුක්ඛ ස්කන්ධය මගේ කරගෙන ඉන්නේ? අර ආස්වාදයේ කෙරේ තියෙන ඇල්ම නිසා. ඇයි ආස්වාදයේ කෙරේ ඇල්මක් තියෙන්නේ? ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න නිසා. ඇයි ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්නේ? අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලිද ඔබතුමාට? ඇත්තටම සෑහෙන්න පැහැදිලිලා මම තව නැවත කල්පනා කරන්න මේ බණ අහන්නත් උනා ඉස්සරහ මේ තවහන් ඔබතුමා හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඔබතුමා යම්කිසි මම මේ කියන්නේ මේ එහෙම කවර මොකද හිතන්නේ බෑ යම්කිසි දෘෂ්ටි ටිකක් ඇති කරගෙන ඉන්න බව තමයි පේන්නේ. හැමදාම ස්වාමීන් වහන්සේ මම විතරක් නෙවෙයි මම හිතන්නේ මම දැන් හැමෝම ඉන්නේ එක්තරා එක් දෘෂ්ටි වල ඉන්නේ. ඒක ඉතින් අන්න ඒක මම ගැන මම දන්නවා මම දෘෂ්ටි වල ඉන්නේ. දෘෂ්ටි නිවැරදි කරගන්න තමයි එක එක අහන්නේ. හැබැයි දැන් මේ අහපු ටිකෙන් ඔබතුමාට ආස්වාදයේ අනිත්‍යතාවය වැටහුණාද? අනිත්‍යතාවය කියන්නේ දැන් අවිනිශ්චිතතාවය කියන තැනට ඇවිල්ලා මම ඒක තේරුම් ගත්තා. දැන් ඒක තමයි දැන් මෙන්න මේක අවිනිශ්චිත කියනවට වඩා ඒ ඇත්තටම අවිනිශ්චිත කියන වචනයට වඩා කැමතිවම නිශ්චිත නැහැ කියලා අර්ථයෙන් ගන්න ඕනේ. නැහැ කියන තැනට ඇවිල්ලා මම තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් අර මම අහලා තිබුණ නිසා නිච්චය කියන එක ඉච්ඡ කියන වචනේත් එක්ක තමයි ගැටලුව මට තියෙන්නේ. මම ඒක පැහැදිලි කර ගන්න ඕනේ දැන්. ඔබ තේරුම් ගන්න ඕනේ. අහලා. ඔය ගැන වැඩි කතා කරන්න කැමති නෑ නෑ මම දන්නවා ස්වාමීන් වහන්සේ ඒකයි මම ඒකත් එක්ක පැටලිලා තියෙන්නේ දැන් මෙතන. මගේ නිවැරදි කර ගන්න ඕනේ. දැන් මෙහෙමනේ අනිච්ච කියන පදේ විරුද්ධාර්ථය මොකද්ද? අනිච්ච නිච්ච දෙන්න ඕනේ. නිච්ච. දැන් ඔබතුමා සාමාන්‍යයෙන් මේ අපේ මේ ලංකාවේ ජනවහරය අපේ මේ සම්බුද්ධ ශාසනය බොහොම බබලපු රටක් නෙමේ මේක. මේ රටේ අපේ ජනවහරි මිනිස්සුන්ගෙනුත් මේ වචනවල අර්ථයන් නිතර කියවුණා. දැන් කවුරු හරි ඔබතුමා දැන් උදාහරණයක් මම දත් කිව්ව දැන් කාලයකට පස්සේ දැන් මුණ ගැහෙන සෑහෙන කාලයකට පස්සේ මුණ ගැහෙනවා කෙනෙක්. මුණ ගැහිලා අහනවා දැන් ඇත්තටම දැන් එකපාරටම අපිට අඳුර ගන්න බෑ යාව. දැන් එයා අපෙන් අහනවා මේ මාව මතකද කියලා. එතකොට අපේ සාමාන්‍ය ගැමි වහරින වචනයක් තියෙනවා. මට දැකලා නම් පුරුදුයි මට නිච්චයක් නැහැ කියලා හරියටම. නිච්චයක් නැහැ. එහෙමයි. මොකද නිච්චයක් නැහැ කියන්නේ? නිච්චයක් නැහැ කියන්නේ හරියටම කියන්න බෑ කියන එකයි. ස්ථිර වශයෙන් නිශ්චිතව කියන්න බෑ කියන එකයි. ඒක තමයි මේ කියන්නේ. දැන් ඔන්න මම උදාහරණයක් උන් බලන්න. දැන් ඔන්න
මිනිස්සෙක් එනවා පාරේ. එහෙමයි. අපි හිතමුකෝ පුරුෂයෙක් එනවා පාරේ. අනිත් පැත්තේ ඉඳලා ස්ත්‍රියකුත් එනවා පාරේ. අපි අහනවා මේ මිනිස්සයාට අර රූපේ ආස්වාද ජනක රූපයක් වශයෙන් පෙනෙයිද? ඔහු දකීද කියලා ඇහුවොත් මොකක්ද දෙන්න උත්තරේ? ඒක හේතු වෙදලා තිබුණොත් එහෙම පෙනෙයි නැත්තම් එහෙම නොවේ. ඒ මිනිස්සයා තමයි තීන්දුව කරන්නේ ඒක. දැන් යන්න දැක්කද නිශ්චිතව කියන්න බෑ අයියේ. කියන්න බෑ. හේතුඵලයි. හේතුඵලයි. ඒක හරි. හේතුඵලයි. ඒ කියන්නේ ඒ රූපය ඔහු රාගෙන් ස්පර්ශ වුණොත් ඔහුට ආස්වාද රූපයක් හැටියට පෙනේ. එහෙම වුණොත් සෝමනස්ස සහගත සුඛ වේදනාව හට ගන්නවා. අපි හිතමුකෝ මේන තරුණිය මොහුගේ වෛරක්කාරියක් කියලා දැම්මකෝ ඉන්නේ. එතකොට දේශයක් ඇති වෙනවා එතන. එහෙනම් හටගන්නේ මොකද්ද? දේශ සම්පස්යෙන් හට ගන්නව දෝමනස්ස සහගත දුක්ඛ වේදනාවක්. නේද? ඔව් අපි හිතමුකෝ ඒන තරුණිය ඔහුගේ සහෝදරියක් කියලා. ඒ වුණත් ඒ අවස්ථා දෙකටපත් වෙනකොට සහෝදරයක් වුණා වුණත් හැමිස්සුම නෑ එහෙනම් ඕක නෙමෙයි. එහෙනම් ඔය දෙකමනේ. එහෙනම් මොකද වෙන්නේ? මෝහ සහගත අදුක්කම සුඛ වේදනාව සකස් වෙනවා. ඊයේකි අනිවාර්යෙන්ම. ඔව්. මගේ නැගණිය කියලා. එහෙමයි එහෙමයි. හරි නේද? එහෙනම් ඈ සියල්ලම හේතු පවතින තුල සිද්ධ වෙන දෙයක්. ඒ අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. නමුත් අපි ලෝකේ රැවටෙන්නේ මොකද්ද? ලෝකයා මේ ධර්මයේ නොදකින්න තාක්කල් රැවටෙන්නේ මොකටද? මේ දකින මේ විපාක වශයෙන් මුණ ගැහෙන රූප වේදනා විපාක වශයෙන් මුණ ගැහෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මවල නිශ්චිත වශයෙන් ආස්වාදයක් තියෙනවා කියලා ඔවුන් රැවටෙන්නේ ඇයි? ඔවුන්ම රාගෙන් ඊ රූප ස්පර්ශ කරලා ඔවුන්ම රැවටෙනවා ඒකට. ඒක රූපයේ තියෙන දෙයක් හැටියට අරගන්නවා කියන එක. අන්න හරියට හරි. රූපේ තියෙන දෙයක් හැටියට ගත්තා ආස්වාදේ. ඒකයි කිව්වේ රූපේ තියෙන එකක් නෙවෙයි ආස්වාදේ. රූපය තුල ආස්වාදයක් මැවිලා පේන්නේ හේතුඵල ඇතිතුරු. ඒ කොටස ලස්සන උපමාවක් තියෙනවා. කිඹුලා කිරිමැටි ගිලින එක අහලා තියෙනවද? කිඹුලා කිරිමැටි ගිලින එක මොකද්ද? ඒක අහලා නැද්ද මොකද්ද කියලා? කිඹුලා කිරිමැටි ගිලින බව මම දන්නවා. නමුත් ඊට එහාගේ කතාව මම දන්නේ නැහැ. දැන් මෙහෙමයි ගංගාවල ඔය කිරිමැටි තියෙන යුරු තියෙනවනේ. එහෙමයි. ඒ කාලේ කිඹුල්ලෝ මේ කියන්නේ කිඹුල්ලු කරන වැඩක් තමයි මේ කුසගින්නින කිඹුලා වැඩි හරියක් ඉන්නේ. එහෙමයි. ඉතින් අර කිරිමැටි තියෙන තැනකට ඇවිල්ලා කිඹුලා කරන වැඩේ කිරිමැටි වලින් බෝලයක් හදනවා. බෝල හදනවා. කිරිමැටි බෝල. එහෙමයි. කිරිමැටි බෝල හදලා ඉවර වෙලා අවුවේ තියලා කිඹුලා යන්න ආපහු ගඟට. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අවුවේ තිබිච්ච කිරිමැටි බෝලය හොඳට වේලිලා සුදු පාටට දිලිසෙන්න ගන්නවා. කිඹුලා ඊට පස්සේ හොඳ රවුමක් දාලා ආපහු එනවා අතෙන්ට. එතකොට මොකද්ද වෙන්නේ? එතන තියෙනවා ලස්සනට සුදු පාට බෝල. කිඹුලා මොකද වෙන්නේ? ඌට ඉතින් අර උගේ ධාරණ ශක්තිය, මතක ශක්තිය, ඥාන ශක්තිය හැටි තමයි. ඌම රැවටෙනවා අන්තිමට මොකටද? තමන්ම අර හදලා ගියේ කිරිමැටි බෝල. ඒ වෙලාවේ කන්න බැරි නිසා තමයි තියලා ගියේ. තමන්ම හදපු කිරිමැටි බෝල ආහාරයක් කියලා හිතාගෙන පැනලා බොහොම සතුටින් ඒක ගිලිනවා. මෙන්න මේකට කිඹුලා කිරිමැටි ගිලිනවා කියන්නේ. එහෙමයි. තමන්ම බෝලේ හදාගෙන තමන් මේකට රැවටිලා තමන්ම ගිලිනවා. එහෙමයි. එහෙමයි. ඒ වගේ මේ ලෝක සත්වයෝ තමන්ගේ චිත්තසංතානය තුළ සකස් වෙලා තියෙන මේ සංකල්පීය රාගයෙන් ලෝකේ ස්පර්ශ කරලා ලෝකේ සැප ඇති ලෝකයක් කියලා රැවටිලා ඒ රෝගෙට මුලා වෙලා ඒ ලෝකේ උපාදාන කරගෙන දහදුක් විඳින්න. වැරද්ද තියෙන්නේ තමා තුළ තියෙන සංකල්පීය රාගේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ සංකල්පීය රාගය දුරු කරගන්න. එදාට මොකද වෙන්නේ? මේ කාමයේ කිව්වේ ඕකටයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙනම් මෙන්න මේ සංකල්පීය රාගයටයි කාමයේ කියන්නේ. මෙන්න මේකයි දුක වශයෙන් දකින්න ඕන. එහෙනම් Taman හැම සත්වයක් තුළම තියෙනවා සංකල්පීය රාගයක්. මෙබඳු රූප සැප රූප, මෙබඳු ශබ්ද සැප ශබ්ද, මෙබඳු ගන්ධ සැප ගන්ධ, මෙබඳු රස සැප රස, මෙබඳු ස්පර්ශ සැප ස්පර්ශ, මෙබඳු අදහස් සැප අදහස් යනාදී වශයෙන් සියලු ලෝසතුන් තුළ මෙන්න මේ සංකල්පීය රාගයක් පවතිනවා. එකිනෙකාට සාපේක්ෂයි මේ සංකල්ප. ඒ නිසා තමයි එකිනෙකාගේ කාම එකිනෙකාට වෙනස් වෙන්නේ. එකිනෙකාගේ සංකල්ප වෙනස් නිසා එකිනෙකාගේ කාම එකිනෙකාට වෙනස්. එකිනෙකාගේ රාග එකිනෙකාට වෙනස්. එතකොට හැම සත්වයක්ම මෙන්න මේ සංකල්පීය රාගය නිසා තමන් හිත ඇතුලේ ගොඩනැගිච්ච මේ කාමයේ තුල මුලා වෙලා ඉන්නේ. මොකක්ද ඔවුන්ගේ මුලාව?
ඔවුන් හිතන් ඉන්නවා ඔවුන් අර ලබන ආස්වාදය අර රූපවල අර ශබ්දවල අර ගන්ධවල අර රසවල අර ස්පර්ශවල අර අදහස්වල පවතිනක් කියලා. ඔවුන් දන්නේ නැහැ හේතුඵල වශයෙන් සකස් වන මේ මායාවක් නේ. නිශ්චිතව පවතින්නේ නැති ඒ මොහොතට විතරක් පවතින හේතුඵල වශයෙන් ඒ ඇහත් රූපයත් ඒ චක්කු විඥානය චන්ද රාගයෙන් මුණ ගැහෙන තැන සකස් වන මායාවක් පමණයි. ඒකේ මොහොතේ විතරයි තිබුණේ. එහෙමයි. ඊට පස්සේ ඒක ආයි නැහැ. ආය ආස්වාදයක් දැනෙනවා නම් ඒ රූපය තුලින් එහෙමනම් ඒ රූපේ නැවත රාගෙන් ස්පර්ශ වෙන්න ඕන. යම් දවසක ඔය විදිහට රාගෙන් ස්පර්ශ ගිහිල්ලා රාගෙන් ස්පර්ශ වෙලා රාගෙන් ස්පර්ශ වෙලා අර අපි හිතමුකෝ යම් කිසි බිරිඳ සැමියා වශයෙන් එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙදෙනා එකට ජීවත් වෙනකොට එකිනෙකාගේ අඩුපාඩුකම් දකිනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර සංකල්පී රාගය දුරු වෙනවා ටික ටික. දැන් මොකද වෙන්නේ? මේ බඳු රූප වලින් සැප ලැබෙන්නේ නැහැ කියලා දැන් ඔහු තුල ඇති වෙනවා අවබෝධයක් නෙමෙයි විඥාණයම අදහසක්. ඒ නිසා මොකද වෙන්නේ? දැන් අර සංකල්පී රාගය දුරු වෙනවා. දැන් අර මොන හරි නොහොබිනාකමක් අහුවෙලා ඒ සම්බන්ධයෙන් හෝ ඔහු සම්බන්ධයෙන් මොකද ඇති වෙන්නේ? ද්වේෂයක් ඇති වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ද්වේෂයෙන් අර රූප ස්පර්ශ වෙනවා. දැන් දෝමනස සහගත දුක වේදනා හට ගන්නවා. ඊට පස්සේ සින්දුවක් කියනවා. neතට උලෙලක් විය එදා ඔබ කඳුළු බිඳුවක් විය මෙදා කියලා. උලෙල හෝ කඳුළු හෝ දෙකම ඒ පුද්ගලයාගේ අඥාන කමින් උදා කරගත්තා. එහෙමයි. දෙකම ඒ රූපේ නෑ. ඒ රූපේ උලෙලකුත් නෙවෙයි කඳුළුකුත් නෙවෙයි. රහතන් වහන්සේට ඒ රූප වෙන්න ලැබුවොත් එහෙම ඔබ වහන්සේට මොකද්ද මේ රූපේ? රූපයක් පමණයි. ඊට වඩා දෙයක් නැහැ. ඒක රූපයක්. ඉතින් ඒක සැප රූපයක්වත් දුක රූපයක්වත් අදුක්කම සුඛ රූපයක්වත් නේ ඒක රූපයක් පමණයි. එහෙමයි. ඉතින් මෙන්න මේ විදිහට නුවණින් දකින්න සමත් වුණොත් අන්න පුළුවන්කම ලැබෙනවා ආස්වාදයෙන් කාමෙන් හිත මුදවා ගන්න. එදාට දකින්නවා මේ ආස්වාදයන් හුදෙක්ම චිත්ත මායාවක් බව. චිත්ත මායාවකට රැවටිලා ඉන්නේ. ආසාදෝ භික්කවේ කාමෝ භික්කවේ ආසාදෝ භික්කවේ අනිච්චා මුසා මෝස ධම්මා අනිච්චා තුච්චා මුසා මෝස ධම්මා මහානමී ආස්වාදේ මේ කාමය අනිච්චා හේතුඵල වශයෙන් සකස් වන මායාවක්. මේක මුසාවක් බොරුවක්. මේක තුච්චයි මේක පහත් ඇයි සත්‍යයට දුකුරුම කරලා දෙනවා මේ ආස්වාදේ. මෝස ධම්මෝ මේක මුලා කරන ධර්මයක්. අර මිරිඟුව මුලා ධර්මයක් ඇයි ඒකේ වතුර නෑ ඇත්තටම. හැබැයි වතුර තියෙන වගේ පෙන්නලා අසරණ මුවන්ව කාන්තාරේ මැදට අරන් ගිහිල්ලා විනාශ කරලා දානවා. ඒ කාන්තාරේ මැදට මුව මේ මිරිඟුව පස්සේ දුවන්නේ මේකේ වතුර ඇති කියලා හිතා. නමුත් ඇත්තට මේකේ වතුර නෑ. වතුර තියෙන වගේ මායාවක් පේනවා. ඒ වගේ මේ ලෝක සත්‍යොත් මේ ආස්වාදිනවති මායාවට ගොදුරු වෙලා මේ භයානක සංසාරي සැරිසරනවා. තමාන්ගේම චිත්ත අභ්‍යන්තරයේ පවතින වැරද්දක් නිසා. අවිජ්ජාවෙන් ප්‍රත්‍ය වෙලා තමයි සංකල්පී රාගය සකස් වෙන්නේ. එහෙමනම් මේ සංකල්පී රාගයෙන් ලෝක ස්පර්ශ කරාම ඒ මිනිහට පේන්නේ මේක ලස්සන සැප ලෝකයක් කියලා. දැන් තවත් පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් බලන්න මේ මත් වෙනවා රාගෙන් මත් වුනහම තමයි මේක වෙන්නේ. රාගෙන් හිත මත් වෙනවා. මත් වුනහම මොකද වෙන්නේ? අන්නර ස්පර්ශ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඔක්කොම සැපයි කියලා පේන්න ගන්නවා. මත්වීම තුල. දැන් උදාහරණයක් ගමු. මේ සින්දු කොටස අහලා ඇති. සුරාසොඬේ ගිරි කුලකින් විසිවි මහ පොළොවට පාවියෙද්දී ගත දැවටෙන මේ සීත සුලං රැලි අහෝ සැපයි කීවාලු. දැන් මේ මිනිහා ගිරිකුලකින් විසි වෙලා මේ සුරාසොඬා ගිරිකුලකින් විසි වෙලා ඒ කියන්නේ උඩ කන්දක් මුදුනින් විසි වෙලා පහළට එන්නේ. දැන් කොහෙටද එන්නේ මේ? මැරෙනවා තා පොඩ්ඩකින් පැටිලා. ඔව් තව සුළු මොහොතකින් මරණය කරා මේ ගමන් කරන්නේ මේ. තව සුළු මොහොතකින් මරණයටපත් වෙන ඔහු බිම්පතිත වෙලා. ඒ අතරතුර ඇඟේ වදිනවනේ අර උඩින් ඉඳලා එද්දි සීත සුලං රැලි. අර එන වේගයට මේ බේබද්දා කිව්වලු අහෝ සැපයි කියලා. එහෙමයි. අර සුලං රැලි. එහෙමයි. ඔබතුමා කියන්න බලන්න ඒ බේබද්දා ඒ සුලං රැලි සැප වශයෙන් දැක්කේ කුමක් නිසාද? වේවද්දට පෙනුනේ මේ මොහොත විතරයි. වේවදත් ඊට පස්සේ ආදීනෙම දැක්කේ නැහැ. තව පොඩ්ඩක් මම මැරුණා කියන හැඟීමක් ඇති වුණේ නැහැ. බුද්ධිය නැහැ එතන. හරියට හරි. මං අහන්නේ මේ මොහොතේ ඔහුට ඒ සුලං රැලි සැප යනුවෙන් පේන්නේ ඇයි?
මනසට දුන්නා ආස්වාදයක් සම්පස්සජ වේදනාවක් රාග සම්පස්සජ වේදනාවක් ඇති වුණා. මොකද සුලං සැපසහිත නිසා නැද්ද? හිතලා බලන්න. ඇයි ඔහුට ඒ ආස්වාදයේ සැප වශයෙන් පේන්නේ? කියන්න බලන්න. සමායෙන් ඒ සුළඟ සැප වශයෙන් පේන්නේ ඇයි? දැන් ඒ යෙදුන හේතු මත සංකල්පී වශයෙන් ඇති වුණා රාග සිතුවිල්ලක්. ඒ සුළඟ හොඳයි, ඒ தත්ත්වය හොඳයි කියලා. ඊට වැඩිය සරලව හිත. බීලා හිටපු සුරා සොඬේ ගිරි කුලකින් විසිවී මහ පොළොවට පාවියෙද්දී ගත දැවටෙන මේ සීත සුළං වල අහෝ සැපයි කීවාලු. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්. මත්ලා සිටි නිසා කියලා ගන්න පුළුවන් සරලව ගත්තොත්. මත්ලා සිටි මත් වෙච්ච නැති මත්ලා සිටි නිසා මත් වෙච්ච නැති කෙනෙක් නම් ඊට අන්නයි හේතුව නිසා. මත් වෙච්ච නිසා මොකද්ද උඩ පේන්නේ නැත්තේ? තව මොහොතකින් මරණය තියෙන්නේ කියලා පේන්නේ නැහැ. ඔය බේබද්ද ඉන්න තැනම තමයි අපිත් ඉන්නේ. අපි කවුද දන්නේ මේ බණ ටික කියලා ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ භික්ෂුවගේ පණේ ඇයිද නැද්ද කියලා? ඔබෙත් එහෙමයි මගෙත් එහෙමයි. අපි සියලුම දෙනා මේ මරණය අභියසී ඉන්නේ. මරණය ඔහොම මෙහෙම තියෙන්නේ. කොයි වෙලාවක හරි මෙහෙම යද්දි තමයි හොක් ගාලා පණ ටික නැති වෙන්නේ. එහෙමයි. ඔය බේබද්දා වගේ මරණය ඔහොම මෙහෙම තියාගෙන ඉඳගෙන අර සීත සුළං රැල්ල බේබද්දා සැප වශයෙන් දැක්කේ මොකක් නිසාද? මත්ත්‍ච්ච සිතකින් යුක්තව වාසය කළේ. එහෙමයි. දැන් අපි හිතමුකෝ යම් මේකින් ඔතනින් යනවා මත් වෙච්ච නැති මිනිසෙක්. ඒ මිනිස්සයත් ওই විදිහටම ගිරිකුලෙන් පහළට ඇදගෙන වැටෙනවා. ඒ මිනිස්සයාට දැන් ඇඟේ දැවටෙන මේ සුළං රැලි මොන සුළං වගේ දැනේද? සැප සුළං වශයෙන් දැනේද? ගිනි සුළං වශයෙන් දැනේද? සැපක් දකින්න බෑ. ඉතින් යාර තේරෙන මොකක්ද වෙන්නේ කියලා. එයාට සුළඟ ගිනි සුළඟක් මර සුළඟක් වශයෙන් දැනෙන්නේ. ඇයි එයා මත් වෙලා නැති නිසා. එහෙමයි. එහෙමනම් රාගයෙන් සිත මත් කරලා තුච්ච නින්දිත සිත මොකද කරන්නේ? මේ මරණය අමතක කරලා මේ සියලු අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ධර්ම අමතක කරලා අනිත්‍ය ලෝකේ නිත්‍ය වශයෙන් උත් දුක ලෝකේ සුඛ වශයෙන් උත් අනත්ත් ලෝකේ අසාර ලෝකේ සාර වශයෙන් උත් අසුභ ලෝකේ සුභ වශයෙන් උත් අපිට පෙන්නලා රවට්ටනවා. විපල්ලාසයටපත් වෙන. අර බේබද්දට වෙච්ච වැඩේමයි වෙන්නේ. මරණය ඔහොම මෙහෙම තියෙද්දි අර සුළං රැල්ලිත් ආස්වාදයේ දකින්න. ඉතින් ඒ නිසා මේ සංසාරේ භයානක වෙන්නේ මේ සිතේ මායාව තේරුම් ගන්න බැරි වුණොත්. මේ සිතේ මායාව යමෙක් අවබෝධ කරගත්තොත් ඔහුට පුළුවන්කම ලැබෙනවා මේ තුච්ච නින්ද සිතෙන් නිදහස් වෙන්න. එදාට පුළුවන්කම ලැබෙනවා සංසාර දුකෙන් නිදහස් වෙන්න. කොහොමද? එදාට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අන දකින්නවා මේ සියලු ආස්වාදයන් කාමයන් අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව. ඒ යථාර්ථය නුවණින් දකිමින් වාසය කරමින් මේ මායාවකටයි මේ රැවටෙන්නේ කියලා නුවණින් අවබෝධයෙන් විමර්ශනය කරමින් විමර්ශන ඥානින් යුක්ත හේවත් විදර්ශනා ඥානින් යුක්තව මේ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳ ඇති චන්දරාගය හිතින් පහ කර ගන්නවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිළිබඳ ඇති චන්දරාගය පහ කර ගන්නවා. යනාදි වශයෙන් අර කිව්ව 30 පොළොම් විදර්ශනා කරද්දී 30 පොළොව පිළිබඳ තියෙන චන්දරාගී ක්‍රමානුකූලව දුරු වෙනකොට හෙමින් දුරු වෙනකොට රාග දේශ මොහ දුරු වෙලා යනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එතකොට එදාට ඔබට රූප පෙනෙයි. රූප වශයෙන් පමණක්. ශබ්ද ඇසෙයි. ශබ්ද වශයෙන් පමණක්. එදාට ලෝකයේවට සැප රූප කියයි. තව ලෝකයේ තව කෙනෙක්කට දුක රූප කියයි. තව කෙනෙක්කට අදුක්කම සුඛ රූප කියයි. ඔබ කියයි මට ඒක රූපයක් පමණයි කියලා. එහෙමයි. ඔබට පෙනෙහි යථා රූපේ. ඔබට එදාට අනිත්‍ය රූපේ අනිත්‍ය හැටියටත් දුක්ඛ රූප දුක්ඛ හැටියටත් අනාත්ම රූප අනාත්ම හැටියටත් අසුභ රූප අසුභ හැටියටත් පේන විපල්ලාසෙන්තරෝ යථා රූපේ. එහෙනම් මේ හිතේ මත්ගතියයි දුරු වෙන්න ඕන මේ රාගය. එහෙනම් මේ රාගය දුරු කරගන්න තමයි අපි මේ උතුම් වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ. එහෙමනම් මත් වෙලා තියෙන ආස්වාදෙන් නම් කාමයෙන් නම් දැන් අර උදාහරණයක් බේබද්දා කසිප්පු බීලා මත් වෙලා ඉන්නේ. ඒ නිසා බේබද්දාට මොකද්ද පේන්නේ නැත්තේ? බේබද්දට පේන්නේ නැහැ මේ මත්පැන් වල ආදීනව. මේ මත්පැන් වල ආදීනව මොනවද? මේ මත්පැන් නිසා බේබද්දාගේ කායික සෞඛ්‍ය පිරිහිලා යනවා. මානසික සෞඛ්‍ය පිරිහිලා යනවා. කායික වශයෙන් උහුට හිසට පාදාන්තය දක්වා විවිධාකාර ආබාධ වලට හේතු සකස් වෙනවා. ඊළඟට
මානසික වශයෙන් පිරිහිලා යනවා. මතක ශක්තිය දුර්වල වෙනවා. ඥාන ශක්තිය මොට වෙනවා. සිහි කල්පනාව අඩු වෙලා, සිහි විකල් වෙලා, ආතතියටපත් වෙලා, විෂාදයටපත් වෙලා, අස්ථාන බීදියටපත් වෙලා නිකන් මනස ව්‍යාකූල වෙලා යනවා. වික්ෂිප්ත වෙලා යනවා. බේබද්දක්. මානසික සෞඛ්‍ය වශයෙන් පිරිහෙනවා. ඊළඟට සමාජීය වශයෙන් හෝ පිරිහෙනවා. ගෙදර හැමෝටම අප්‍රියයි. අසල්වැසියන්ටත් අප්‍රියයි, පවුලේ අයටත් අප්‍රියයි. කිසිම කෙනෙකුට මේ බේබද්දව ප්‍රිය නැහැ. සමාජීය වශයෙන් පිරිහිලා යනවා. ඊළඟට ඔහුට තත්ත්වයක් නැතුව යනවා. නිකන් හැමෝම අපහාස කරන, උපහාස කරන විහිළුකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහු සමාජීය වශයෙන් පිරිහිලා යනවා. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා යනවා. ගුණධර්මයක් සිහි කරන්න වෙලාවක් නැහැ. ගුණධර්මයක් රකින්න හැකි මනසක් නැහැ ඔහුට දැන්. ආධ්‍යාත්මය මොට වෙලා, දූෂණය වෙලා. දැන් මල පෙරේතෙක් වගේ කසිප්පු බීලා කානුවක නිදාගෙන ඉන්නවා. ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා. ඔහුට දැන් ගුණධර්ම පේන්නේ නැහැ, ආගම දහම් පේන්නේ නැහැ. තිරිසනෙක් වගේ හැසිරෙන්නේ. කුණුහරුප කියනවා හැසිරෙන විදිහ අන්තිමයි. වැඩිහිටියා පේන්නේ, පොඩි ළමයා පේන්නේ, ගුණවතා පේන්නේ, කිසිම දෙයක් පේන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් ඔහු පිරිහිලා. ආචාර ධර්ම, ගුණ ධර්ම, සාර ධර්ම මුකුත් නැහැ. සතෙක් සිව්පාවෙක් වගේ ජීවත් වෙන්නේ නැත්නම් තිරිසනෙක් මල පෙරේතෙක් වගේ කානුවක වැටිලා ඉන්නේ. එහෙමයි. ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලා. ඊළඟට හම්බ කරන තුට්ටු දෙක ගිනි අතුරට දීලා ආර්ථික වශයෙන් පිරිහිලා. ගෙදර ප්‍රශ්න අපරිමාණව, දරුවන්ටත් කන්න නැහැ, බිරිඳටත් කණ්ඩත් නැහැ, ඇඳුමකුත් නැහැ, ගෙදර ප්‍රශ්න එමට. නමුත් හැමදාම කසිප්පුනවා. දැන් මේ බේබද්දා කායික වශයෙන් පිරිහෙනවා, මානසික වශයෙන් පිරිහෙනවා, සමාජීය වශයෙන් පිරිහෙනවා, ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙනවා, ආර්ථික වශයෙන් පිරිහෙනවා. ආකාර පහකට මේ බේබද්දා පිරිහෙනවා. හැබැයි මේ බේබද්දට මේ පිරිහීම පේන්නේ නැත්තේ ඇයි? මොකක් නිසාද? මත්තේම තුළ සුළු ආස්වාදයක් ලබන හින්දා. මත් වෙලා ඒ මොහොතේ සුළු ආස්වාදයක් ලබනවා. తాවකාලික ආස්වාදයක් ඒ මොහොතේ ලබනවා. දැන් ඔහු මත්පැන් බොන්නේ මොකක් කියලා හිතාගෙන. මත්පැන් බිව්වහම මොනව උදා වෙනවා කියලා හිතාගෙන. සැප උදා වෙනවා කියලා හිතාගෙන, දුක උදා වෙනවා කියලා හිතාගෙන. උදා වෙනවා කියලා හිතාන තමයි බොන්නේ. ඈ? සැප උදා වෙනවා කියලා හිතාන. නමුත් ඇත්තටම උදා වෙන්නේ මොකක්ද? මොහොතක සැපයක් වගේ දැනෙන්නේ නැති නමුත් දීර්ඝකාලීනව ලොකු දුකක වැටෙන්නේ. විශාල දුක්ඛ ස්කන්ධයක් තමයි උරුම වෙන්නේ ඔහුට නේද ඒකේ? හැබැයි ඔහු ඒ ආදීනවේ නොදකින්න නිසාම ඔහුට හිතෙන්නේ මත්පැන් මොනවා කියලා. මොකක් කියලා? මත්පැන් වලින් සැප ලැබෙනවා කියලා හිතන් ඉන්නේ. ලෝකයක් ඔන්න ඔය බේබද්දා වගේ. ලෝකයා මේ කාමයෙන් ආස්වාදයක් ලබන සුළු මොහොතකට ඒ මොහොතකට. හැබැයි ඒ කාමයේ නිසා උදාවන සංකාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියන දුක්ඛ ස්කන්ධය දකින්නේ නැහැ. ඒ කාමයේ නිසා උදාවන රාග දේශ මොහ චේතනා හේවත් ඒ කර්ම තුලින් සකස් කරන කර්ම භවයෙන් නැවත පුනර්භවයක් සකසෙලා මරණින් පසුවත් නැවත දුක්ඛ ස්කන්ධය සකස් වෙන ආකාරයෙන් ඕනින් දකින්නේ නැහැ. කාමයේ නිසා මෙලෝ දුකයි, පරලෝ දුකයි, රැස් වෙන ආකාරය දකින්නේ නැහැ, සමුදය වෙන ආකාරය දකින්නේ නැහැ. ඒ නිසා ලෝක සත්‍යය අසෘතවත් ලෝක සත්‍යයට අසෘතවත් පෘථග්ජනය හැමතන් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අසවබෝධ කරන්නේ නැති සියලු ලෝසතුන්ට මේ කාමයේ පේන්නේ අර බේබද්දට මත්පැන් පේනවා වගේ. ඒ මොහොතේ සුළු ආස්වාදයක්. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු උපායාසෝ ආදීනවෙත් බිහියෝති. අල්ප ආස්වාදයක් නිසා බහු දුක්ඛෝ බොහෝ දුක් විඳිනවා. එහෙමයි. බහු උපායාසෝ බොහෝ වෙහෙසටපත් වෙනවා. ආදීනවෙත් බිහියෝති. ආදීනව ප්‍රශ්න කරදර අතුරු ආන්තර උපද්‍රව එන්න ගොඩ ගැහෙනවා. වැඩි වෙනවා. එහෙමයි. ඉතින් එහෙනම් අර බේබද්දා සුළු ආස්වාදයක් විඳිනවා. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු උපායාසෝ ආදීනවෙත් බිහියෝති. අන්තිමට මැරෙන්නේ රෝහලක ඇඟ පුරාම බට ගහලා ඉන්ජෙක්ෂන් ගහලා සිහිත් නැතුව තමයි අන්තිමට මැරිලා යන්නේ. වකුගඩු ඔළුවේ සිට මොළයේ සිට පාදාන්තය දක්වා තියෙන සීලම කැලේ ටික වෙනසිලා තමයි මැරිලා යන්නේ. අනන්ත දුකක් ඉඳලා මෙලවත්. මැරුණාට පස්සේ පරලෝ ගිහිල්ලා ඒකාන්තයෙන් සතර පායටයි යන්නේ. මොකද මේ වටිනා මනුස්ස භවය නසා ගත්තා. ඉතින් ඒක නිසා බේබද්දා මෙලවත් දුකටපත් වෙනවා, පරලොවත් දුකටපත් වෙනවා. කාමය මේ සුළු ආස්වාදය සැපයි කියලා හිතාගෙන එහි ආදීනෝ නුවණින් දකින්න අසමත් වන ලෝක සත්‍යයට අර බේබද්දා වගේ ඒ මොහොතේ කාමයෙන් මත් වෙනවා, රාගෙන් මත් වෙනවා. ඒ ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන හිම බැහැගෙන ඉන්නවා. ආදීනෝ දුක නුවණින් දකින්න හැටියක් නැහැ. එහෙනම් යම් දවසක මේ විපතින් ගැලවෙන්නේ කොහොමද? බේබද්දාට අර විපතින් ගැලවෙන්න නම් මොකද්ද වෙන්න ඕන? බේබද්දාට මේ ආදීනෝ පෙන්වලා දෙන වෛද්‍යවරයෙක් මුඩ ගැහෙන්න ඕන. එහෙනම් ඒ වෛද්‍යතුමා පෙන්වලා දෙනවා මෙන්න මේ ආකාරයෙන් නුඹට මේ ආදීනෝ වලට මුහුණ දීලා විනාශ වෙන්න සිද්ධ වෙනවා. නුඹ සැපයි කියලා හිතන් ඉන්නේ දුකක් කියලා. ඒ අවබෝධය දුන්නට පස්සේ බේබද්දාට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුණොත් එදාට බේබද්දා ඒ මත්පැන් වල ආදීනෝ නුවණින් දකිමින් වාසය කරමින් ඒ මත්පැන් ගැන තියෙන චන්දරාගය ආසාව හිතින් අත්හැර ගන්නවා.
එහෙමයි. ඒ වගේ මේ අපටත් අසිරිමත් වූ වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා. සෙත්සිරි දෙන මහා ගුණ මුහුදානං සත්හරවන භව දුකට වේදානං භව දුකට වෛද්‍යවරයාණන් වහන්සේ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මුණ ගැහෙනවා. උන්වහන්සේ අපට පෙන්වලා දෙනවා අප මෙතෙක් නොදැක්ක සත්‍ය. අප මෙතෙක් දැක්කේ ආස්වාදයේ කාමයේ ආස්වාදයේ පමණයි. අපි මෙතෙක් දැක්කේ කාමයේ නිසා සැප වේදනාවක් උදා වෙනවා කියලා විතරයි. අපි මෙතෙක් දැක්කේ නැහැ මේ ආස්වාදයේ පිටිපස්සේ මහා භයානක දුක්ඛ ස්කන්ධය නැමැති මේ බිලී කටුව හංගලා තියෙනවා කියලා මේ ආස්වාදය නැමැති යම යට. ඒ නිසා අපි මායාවේ යම නැමැති මේ ආස්වාදයේ ගිල්ල හැමදෑම. ඒ නිසා සංසාර දුක්ඛ ස්කන්ධයේ බිලී වුණා. බාලිසිකොබ්බම සූත්‍රය. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මහාන මේ කාමය මේ මායාවේ යම මෙයම ගිලෙන සියලු දෙනා මායාවට බිලි වෙනවා කියලා. ඒ කියන්නේ මේ සිතටමයි බිලි වෙන්නේ. සිත නැමැති මායාවට බිලි වෙනවා. සිත නැවත මේ දුක්ඛ ස්කන්ධය සමුදය කරන්න කර්ම භවය හදාගන්න කාමී නැමැති හැම පාවිච්චි කරනවා. මේ කාමී නැමැති හැම දුක වශයෙන් දකින්න සමත් වෙච්ච දවසට අන්න බිලිය කටුවට අහු වෙන්නේ නැතුව නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා.